නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි කතා කරන්නේ අලුත්ම මාතෘකාවක් රූපේ සම්බන්ධයෙන්. අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි රූපේ සම්බන්ධයෙන්. මම හිතන්නේ පාඩම් ගොඩක් කරලා තියෙනවා. රූපය, රූප කලාපය, රූපය පිළිබඳ නිර්වචනය, රූපේ හඳුන්වලා තියෙන හැටි, ඊට පස්සේ කර්මජ රූප, ඊළඟට චිත්තජ රූප කියන පාඩම් සියල්ල අපි කතා කරලා අවසන්. එතකොට ඒ සමුත්ථානයේ යටතේ ඒ රූපات අපි සුදුසු තැන්වල හඳුන්වනවා. අපි අද පටන් ගන්නේ ඍතුජ රූප කියන මාතෘකාව. ඒක අපි නම් කරලා ඇත්තේ ඍතුව, ඍතුජ රූප, ඍතුජ කලාප සහ ඍතුජ සන්තති කියන කොටස් තුන යටතේ. දවස් කිහිපයක් යයි මේ එකම හෑන්ඩ් අවුට් එක අත්පත්‍රිකාව දවස් කිහිපයක් පාවිච්චි කරන්නට වෙයි පුළුවන්. දවස් කිහිපයකට හරියන්න හදලා තියෙන්නේ. මේකේ අපි ඉදිරියේදී මේ පාඩම යටතේ ශබ්ද රූපය කියන එක ගැන සාකච්ඡාවට ගන්නවා. මොකද ශබ්ද රූපය චිත්තේ සහ ඍතුව කියන ප්‍රත්‍ය දෙකින්ම හටගන්න නිසා. ඊට විතර අපි අද මාතෘකාවට කෙලිම ප්‍රවේශ වුණොත් ඍතුව, ඍතුජ රූප, ඍතුජ කලාප සහ ඍතුජ සන්තති. මේ තමයි මාතෘකාව. අපි අද මෙන්න මේ කොටස් දෙක සම්බන්ධයෙන් ආරම්භය අරගන්නවා. නමුත් ඍතුජ රූප කියන මාතෘකාව හෙටටත් අපි දිග්ගහරනවා. මොකද ඒක ටිකක් දීර්ඝව විස්තර කරන්නට ඕන මාතෘකාවක්. කොටස් කිහිපයක් යටතේ කඩන්නට ඕනේ. අජීවී වස්තු වල තියෙන ඍතුජ රූප, සජීවී වස්තු වල තියෙන ඍතුජ රූප, ඍතු සමාගමෙහි තියෙන ඍතුජ රූප සහ අනුපාදින්නක ලෝකයේ පිළිබඳ අටුවා වෙන ඍතුජ රූප විග්‍රහය. මේ ක්‍රම හතරට මේක විස්තර කරනවා. ඊට කලින් අපි ඍතුව කියන වචනය අපි තේරුම් ගන්නවා. ඍතුව කියන එක සාමාන්‍යයෙන් මේ සිංහලෙන් තමයි අපි ඍතුව කියලා ලියන්නේ, සංස්කෘත වචනයක්. ඒක පාලියට එන්නේ අපි උතු කියලා. ඍතු කියන එක උතු වෙනවා. පාලි වචනය. ඒ නිසා තමයි උතුජ රූප කියලා අපි සාමාන්‍යයෙන් භාවිතයට ගන්නෙ. ඍතුව නැත්තම් සිංහලෙන් ඉන්නකොට ඍතු කියලා ලියන්නේ. ඍතුව නැත්තම් උතුව කියන එකේ තේරුම තමයි ලෝකයේ ඇති කරන, ලෝකේ ජනනය කරන දේ තමයි ඍතුව. ලෝකේ ජනනය කරන දේ ඍතුව. ලෝකේ ඇති කරනවා, ලෝකේ ජනනය කරනවා, ලෝකේ ආරක්ෂා කරනවා. භෞතික ලෝකය කියන එක තමයි මේ උතු කියන වචනේ තේරුම. ඒ වගේම ඍතුව කියන එකට තව නිර්වචනයක් තමයි ලෝකේ විනාශ කරන්නේ ඍතුව කියන එක. එතකොට ඇති කරනවා, පවත්වනවා සහ අවසානයේදී විනාශයටත් හේතු වෙනවා මේ ඍතුව කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි විවහාරයට ගන්නවා මේ සියලුම ලෝකයේ නිර්මාණ කරුවා කියන එක ඇහුවොත් කොහොමද බෞද්ධ නිර්වචනයට කියන්නේ හේතුව කියන එක. හේතුව තමයි ලෝකේ නිර්මාපකයා. සර්වබලධාරී දෙවියෙක් නෙවෙයි. මේක තියෙන්නේ හේතුව මත සැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලෝක සත්වයා, ඒ කියන්නේ ලෝක සත්වයා කියලා කියන්නේ නාම රූප දෙක කියන මේ සත්වයා නිර්මාණය වෙලා තියෙන. සම්මුති වශයෙන් සත්වයා ලෙස අරගන්න. මේ නාම රූප දෙකෙහි පැවැත්ම නිර්මාණ කවුරු විසින්ද ඇති කරේ කියලා ඇහුවොත් එතනදී අපිට කියන්න වෙන්නේ මූලික වශයෙන් තෘෂ්ණාව තමයි නිර්මාපකයා. නේද? අනේක ಜಾති සංසාරං ගාතාවිද කියන්නේ නේ. ගහකාරක කියලා කියන්නේ මේ ජීවිතේ නැමැති ගෘහය හදන්නේ කවුද? තෘෂ්ණාව. ඒක ලෝකේ මවුන් කරුවා කවුද කියලා ඇහුවොත් නිර්මාපකයා කවුද කියලා හේතුව බුදුදහමේ හැටියට. ඊට පස්සේ මේ ස්කන්ධ සංඛ්‍යාත ලෝකේහි නැත්තම් සත්ව ලෝකේහි නිර්මාපකයා තෘෂ්ණාව. ඊට පස්සේ භෞතික ලෝකේහි නිර්මාණය කියන එකට අපි විශේෂයෙන් අවධානය දුන්නොත් මේ භෞතික ඉර හඳ තාරක ආදී වූ භෞතික ලෝකය. එහෙම නැත්නම් සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකෙහි නිර්මාපකයා. විශේෂයෙන් සත්ව ලෝකයේ බැහැර තියෙමු, අවකාශ ලෝකයයි සංඛාර ලෝකයයි. අවකාශ ලෝකයේ සහ සංඛාර ලෝකයේ කියන මේ රූපීමය ලෝකයේහි නිර්මාපකයා කවුද කියලා ඒ කියන්නේ ඍතුව කියලා. නැත්නම් උතුව, තේජෝ ධාතුව. මේක පරමාර්ථ වශයෙන් තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ඊට පස්සේ මනුෂ්‍ය ශිෂ්ටාචාරෙහි ආරක්ෂකයා කවුද කියලා ඇහුවොත්. මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආරක්ෂා කරන්නේ හිරියොත්ප්ප කියන ලෝක ධර්ම දෙක. ලෝක ධර්ම දෙක. ඒ වගේ ශාසනයේ තියෙන සමහර වැදගත් නිර්වචන.
ඉතින් මේ ඍතුව කිව්වම මේ තේජෝ ධාතුව මේකට ඍතු කියන්නේ නැත්නම් උතු කියන්නට පාලියෙන් හේතු වෙලා තියෙන්නේ ලෝකේ ජනනය කරවන්න සහ ලෝකය ආරක්ෂා කරවන්නේ මේ ඍතුව නිසා. ඒ අත්පත්‍රිකා මුලින්ම දිලේ තේරවාදයට අනුව ඍතු යනු තේජෝ ධාතුවයි. තේජෝ ධාතුවට ඍතු යන ව්‍යවහාරයේ යෙදෙන්නේ ඒ අවකාශ ලෝක, සත්ත්ව ලෝක සහ සංඛාර ලෝක තුනටම. සත්ත්ව ලෝකයේ ඇතුළුව යන ත්‍රිවිධ ලෝකේ උපදවන ජනනය කරන සහ පවත්වන බැවිනි. එතකොට මෙතන ගන්න අපි සාමාන්‍යයෙන් මේ රූපය කියන අවස්ථාව. අවකාශ ලෝකය යනු අප්‍රමාණ ලෝක ධාතුන්. නේද? ප්‍රමාණයක් රහිත ලෝක ධාතුන් තියෙනවා. සත්ත්ව ලෝකය යනු සත්වයන්ගේ රූප ශරීරය. ඒ කියන්නේ අපේ තියෙන ශරීරය. ඊට පස්සේ සංස්කාර ලෝකය කියලා මෙතන ගන්නේ ගස් ගල් පර්වත මුහුදු ආදී වූ ලෝකයේ පවතින දේවල්. මේක තව ක්‍රමයකට නේද සත්ත්ව ලෝකයේ සංඛාර ලෝකය කියන එක විස්තර කරනකොට ලෝක විදූ ගුණයේදී අපි කියන්නේ සංස්කාර ලෝකය අවබෝධ කරා කියන එකට සබ්බේ සත්තා ආහාර ටිතිකා වශයෙන් එක්කදෑරුම් වූ ලෝකය. නාම රූප වශයෙන් දෙවදෑරුම් වූ ලෝකය. ඊට පස්සේ වේදනා වශයෙන් තෙවදෑරුම් වූ ලෝකය. ඊට පස්සේ ආහාර වශයෙන් චතුර්වැදෑරුම් වූ ලෝකේ, උපාදානස්කන්ධ වශයෙන් පස්වැදෑරුම් වූ ලෝකේ. එහෙම වෙනම ක්‍රමයකටත් මේ සංස්කාර ලෝකය කියන එක අර්ථකථනය කරලා තිනවා. මෙතන සංස්කාර ලෝකය කියලා අරන් තියෙන්නේ ගස්කල් පර්වත ආදී අපිට ලෝකයේ දකින්නට තිබෙන ඒ සංස්කාර ද්‍රව්‍ය. ඉතින් මේ ඔක්කොම රූපය සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. මේ ත්‍රිවිධ ලෝකෙහි රූපය නිර්මාණය කරලා තියෙන, ජනනය කරවලා තියෙන, පවත්වන්නේ මේ තේජෝ ධාතුව. ඒක විශේෂයෙන් පවත්වනවා කියන එකට උදාහරණය තමයි සුදුසු උෂ්ණත්ව සුදුසු පරිසර සාධක මැදෙහි දේවල් බොහෝ කල පවතින එක. බොහෝ කල පවතිනවා කියන එක මේ තේජෝ ධාතුව නිසා සිද්ධ වෙලා තියෙනවා. ඒකනේ අපි කියන්නේ සුදුසු උෂ්ණත්ව වල පවත්වන්න කියලා නේද? ආහාරයක් වුණත් ඒ අදාළ ශීතයේ දැම්මොත් ඒ ශීතය කියන්නේ තේජෝ ධාතුවක්. පැවැත්වුවොත් අපිට බොහෝ කල පවත්වන්නට පුළුවන්. ඒ උෂ්ණත්වය වෙනස් වෙනකොටම මේක විනාශයට භාජනය වෙනවා. දැන් උදාහරණයකට ගින්නට ගියාම ද්‍රව්‍යයක් විනාශ වෙනවා කියලා කියන්නේ නුසුදුසු උෂ්ණත්වයකට එකපත් වෙච්ච නිසා. නේද? ඒ නිසා මේ තේජෝ ධාතුව ජනනය කරනවා මේක පවත්වනවා. ඒ කොහොමද ඒ ජනනය සිද්ධ වෙන්නේ? ජනනය යනු කවරක්ද කියන එක අපි ඊළඟට කතා කරනවා. ඊළඟට තරංග ගන්න ඕනේ තමයි ධර්මයේ හැටියට ලෝකේ විනාශයටත් හේතුව තේජෝ ධාතුවයි. එතකොට ඍතුව නැත්තම් තේජෝ ධාතුවයි. මේ ඍතු කියන එකෙන් ලෝකය ජනනය කරනවා, ලෝකය ඉපදවීම, පැවැත්වීම, විනාශ කිරීම කියන තුනම වෙනවා. ලෝක ඉපදවීම, පැවැත්වීම, විනාශ කිරීම කියන තුනම සිද්ධ වෙලා තියෙනවා. විනාශ වීම කියන එක ගත්තම තේරවාද ඉගැන්වීම් වලට අනුව අපි දන්නවා ලෝකය, පෘථිවිය කියන එක මහා කල්පයේ අවසානයේදී විනාශයකට භාජනය වෙනවා. ඒ විනාශය වෙන්නේ කොහොමද? එක්ක ගින්නෙන්, එක්ක ජලයෙන්, එක්ක වාතයෙන්. ජලයෙන් විනාශ වෙන එකට කියන්නේ බාස්මික දියරයක්. බාස්මික ජලයකින් වෙන්නේ කාර දියරයක් කියලා කියන්නේ. ඒකට දිය වෙනවා මේ ලෝකේ තියෙන සියල්ලම. වාතයෙන් විනාශ වෙනකොට ලොකු වාතයක් ඇති වෙලා මේ සියලු දේවල් ගස්ගල් පර්වත පව ගැලවිලා ගිහිල්ලා සියල්ල සුණු විසිනවා කියන එක තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. ඒකෙදි සාමාන්‍යයෙන් කියන්නේ 7 වතාවක් එක දිගට ගින්නෙන් විනාශ වෙලා 8 වෙනි වතාව ජලයෙන් විනාශ වෙනවා. නැවත 7 වතාවක් ගින්නෙන් 8 වෙනි වතාව ජලයෙන්. ඔහොම ගිහලා 64 වෙනි වතාවේදී වාතයෙන් විනාශ වෙනවා. දැන් සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලිවම සූර්යෝ 7 දිනක් පායලා මේ පෘථිවිය අවසානයේදී විනාශයට පත් වෙනවා. ඒතකොට මේක තේජෝ ධාතුව නිසා, උෂ්ණය වැඩිවීම නිසා වෙන විනාශයක්. දැන් ජලයෙන් වෙන විනාශය වුණත් තේරවාදයේ හැටියට ජලය වුණත් නිර්මාණය වෙලා තියෙන්නේ තේජෝ ධාතුව නිසා. ඍතුජ රූපයක් ලෙස. වාතය හැදිලා තියෙන්නේ තේජෝ ධාතුව ඍතුජ රූපයක් ලෙස. ඒ නිසා වාතයෙන් විනාශ වීම සහ ජලයෙන් විනාශ වීම උනත් ජලය වාතය ආදී නිර්මාණය වෙලා තියෙන තේජෝ ධාතුව නිසා එක්තරා සම්බන්ධයක් තේජෝ ධාතුවේ තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම දැන් ගින්නෙන් විනාශ වෙන එක තේජෝ ධාතුවේ බලපෑම ප්‍රකටයි. ජලයෙන් විනාශ වෙනකොට ඒක දියවීමක් වෙන්නේ. අර භස්ම වල දැම්මම නේද? විද්‍යාගාරවල භස්ම වල දැම්මම දිය වෙන්නේ සමහර දේවල්. නේද? අර එක ඍජු ෆෝම් එහෙම දිය වෙනවා නේද? පෙට්‍රල් වල දැම්මම. ඒ වගේ භාෂ්මික ජලයට මේ පෘථිවියේ තියෙන සියලු වස්තුන් දිය වෙනවා කියලා එක තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට එතනත් ඒ වතුර හැදිලා තියෙන තේජෝ ධාතුව නිසා සහ ඒ කාර භවට තේජෝ සතර මහා ධාතුන්ගේ බලපෑමක් තියෙන නිසා ඒකේ තේජෝ ධාතුවේ සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ඍතුජ රූප තමයි එතන කටයුතු කරන්නේ. වාතය ගත්තත් එහෙමයි. ඒ නිසා ඒ වගේම අපිට කියන්නට පුළුවන් මේ වර්ෂාවක් පතනය වෙන්නට පරිසරයේ උෂ්ණත්වය වෙනසක් බලපානවනේ. ඒ ජලය හැදෙන්නට. ඒ වගේම වාතය උනත් ජනනය වෙනවනේ නේද? අර
මොනවද පීඩන අඩු පීඩන අවපීඩන ඇති වෙනකොට වාතයේ ඇතිවීම ආදී. ඒ නිසා තේජෝ ධාතුවේ බලපෑම මේ සියලු ලෝක විනාශයන්ට දායක වෙනවා. ගින්නෙන් විතරක් නෙවෙයි. ඒ නිසා ලෝකේ විනාශ කරන්නා කියන එකටත් තේජෝ ධාතුව ගැන කතා කරලා තියෙනවා. ඊළඟට තේජෝ ධාතුවේ ඊට සමහර උෂ්ණත්ව සාධක ආදී වෙනස් වෙනකොට සමහර ආහාර ද්‍රව්‍ය විශේෂයෙන් ආහාර ද්‍රව්‍යයට කතා කරනකොට නරක් වීම කියලා එකක් තියෙනවා නේද? සමහර දේවල් නරක් වෙනවා. ඒක විශේෂයෙන්ම නරක් වීම බලපාන්නේ ජෛව ද්‍රව්‍ය වලට. ඒ කියන්නේ සත්ව ශරීර, සාක ශරීර කියන දෙකට තමයි මේ නරක් වීම වගේ බලපාන්නේ. ඒ නිසා ඒවටත් තේජෝ ධාතුවේ යම් බලපෑමක් තියෙනවා. ඉතින් මෙලෙසට ලෝකේ උපදවන පැවැත්මට විනාශ කිරීමට හේතු වෙන නිසා තේජෝ ධාතුවට ඍතුව නැත්තම් උතු කියන ව්‍යවහාරය තියෙනවා. තේජෝ ධාතුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. සීත තේජෝ සහ උෂ්ණ තේජෝ කියලා. ශීත සිංහලෙන් අපි ලියුවොත් එහෙම ශීත කියලා කියන්නේ. ශීත තේජෝ සහ උෂ්ණ තේජෝ. ඒක සාමාන්‍යයෙන් පාලිකව සීතහ උන්න කියලා තමයි අපි ලියන්නේ. සීත තේජෝ සහ උෂ්ණ තේජෝ. මොකද හේතුව ශීත තේජෝ වලිනුත් දැවීම කියන එක සිද්ධ වෙනවා. ඒක හොඳටම උදාහරණයක් අයිස් වගේ එකක් ගත්තම ඒකිනුත් යම් පිච්චීමක්, පිලිස්සීමක්, යම් දැවීමක් සිද්ධ වෙන නිසා ඒක දෙවදෑරුම් කොට සමහර ආචාර්යවරු සලකනවා. ඊට පස්සේ මේ තේජෝ ධාතුව කියන එක ගත්තම මේක අපි ඉගෙන ගත්තා සියලු රූප කලාපවල පවතින අනිවාර්ය ධාතුවක්. සතර මහා ධාතුන් වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක අනිවාර්යෙන් සෑම රූප කලාපයකම පවතිනවා. ඒ නිසා මේ තේජෝ ධාතුව පවතින රූප කලාපය අනුව දැන් තේජෝ ධාතුව කියලා කියන්නේ ඍතුවට නම. ඍතුව කියන එකට තවත් නමක්. ඒතර ඍතු යනු තේජෝ ධාතුවයි. අපි තේජෝ ධාතුව ගැන විස්තර කරොත් ඍතුව විස්තර කරා වේ. එතකොට අපිට ඒකෙන් ඍතුජ රූප වලට එන්නට පුළුවන්. තේජෝ ධාතුව පවතින කලාපයේ අනුව තේජෝ ධාතුව ඍතුව පස්වැදෑරුම් වෙනවා. පස්වැදෑරුම් වෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. මේ ඍතුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. සවිඥානික වස්තු වල සහ අවිඥානික වස්තු වල. නැත්නම් ඒක සජීවී කියලා අපි කියමු. නැත්නම් සවිඥානික අවිඥානික කිව්වම එහෙම සමහරලාට අසඤ්ඤ සත්‍ය අවිඥානිකයි නේද? අසඤ්ඤ සත්‍ය අවිඥාන නිසා මම බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ සජීවී සහ අජීවී කියන වචනේ. හරිනේ? නැත්නම් සවිඥානික අවිඥානික කියන වචනුත් තේරෙනවා. නමුත් ගැඹුරෙන් හිතන කෙනෙක් අහන්න පුළුවන් සෝන්නස අසඤ්ඤ සත්‍යය මෙතන වැටෙන්නේ සවිඥානික සත්‍යයක්ද අවිඥානික සත්‍යයක්ද කියලා. ඒ නිසා තමයි මේ සජීවී අජීවී කියන ව්‍යවහාරය ගන්නෙ මම. ඒ කියන්නේ මට කියන්න ඕනේ සත්ව ශරීර සහ සත්ව නොවන ශරීර කියන එකයි මේ කියන්නේ. සජීවී රූපවල නැත්නම් ශරීරවල සහ අජීවී ශරීරවල පවතින තේජෝ ධාතුව කියන එකයි. එතකොට අජීවී ශරීරවල පවතින තේජෝ ධාතුව පවතින්නේ හැමතිස්සෙම ඍතුජ කලාපවල. මොනවද ඍතුජ කලාප කියන්නේ? මේ ඍතුව නැත්තම් තේජෝ ධාතුව විසින් උපදවන රූප කලාපයක්. ඒක අජීවී වස්තු වල තියෙන අනිවාර්යයෙන්ම ඍතුජ කලාපවල තමයි මේ තේජෝ ධාතුව තියෙන්නේ. හැබැයි සජීවී වස්තු වල තියෙනවා රූප කලාප වර්ග 4ක්. මොනවද? කර්මජ කලාපවල තේජෝ ධාතුව තියෙනවා. චිත්තජ කලාපවල තේජෝ ධාතුව තියෙනවා. ඊට පස්සේ ඍතුජ කලාපවල තේජෝ ධාතුව තියෙනවා. අවසාන වශයෙන් ආහාරජ කලාපවල තේජෝ ධාතුව තියෙනවා. මෙන්න මේ කියන විදිහට ගත්තම තේජෝ ධාතුව පස්වැදෑරුම් වුණා. ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම්, දීර්ඝ වශයෙන් පස්වැදෑරුම්. ඍතුව සවිඥානික වස්තු වල රූප කලාප වර්ග 4ක පවතින ඍතු වශයෙන් උත් අවිඥානික වස්තු වල එකම කලාප වර්ගයක පවතින ඍතුව වශයෙන්. මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඍතුව කියන එක අපි අර්ථකථනය කරන්නේ. උෂ්ණය හෝ ශීතය කියන එකයි මෙතන ගන්න. අපි තේජෝ ධාතුව කියන එක විස්තර කරලා තියෙන දැන්. නේද? අපි තේජෝ ධාතුව ක්‍රම කීපයකට විස්තර කළා. කොහොමද තේජෝ ධාතුව රූප කලාපයක් ඇතුළට ඒ කලාපයට බලපාන හැටි, බාහිරට බලපාන හැටි, අන්තර් කලාපීය වශයෙන් බලපෑම තියෙන හැටි. මේ වගේ අපි තේජෝ ධාතුව පිළිබඳ নানা ක්‍රම වලින් සාකච්ඡා කරා සතර මහා ධාතු සාකච්ඡා කරන අවස්ථාවේදී. දැන් අපි මේ තේජෝ ධාතුව රූප ජනකයක්, රූප උපදවන්නේ කියන මාතෘකාවෙන් ඉඳලා කතා කරන්නට යනවා. හරිනේ? අපි නැත්තම් තේජෝ ධාතුව ගැන කතා කරලා ඉවරයි. තේජෝ ධාතුවේ පැසවීම, ඒකේ කෘත්‍යය, ඒක කොහොමද අනිත් ධාතු ශක්තිමත් කරන්නේ? අපි ඒක දීර්ඝව කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්නේ තේජෝ ධාතුව නිසා නැත්තම් ඍතුව නිසා අලුතෙන් ජනනය වෙන රූප සම්බන්ධයෙන්. රූප සම්බන්ධයෙන්.
ඒ නිසා මේ තේජෝ ධාතුව ගැන මේ වගේ කෙටි විස්තරයක් අපි අහවල කරලා අපි යනවා ඊළඟට යොමු වෙනවා ඍතුජ රූප කියන මාතෘකාවට. රූප අනිවාර්යෙන් පවතින්නේ රූප කලාපවල. ඒක ධර්මයේ පවතින නියමයක්. ඒ කියන්නේ රූපයක් කවදාවත් කිසිදු සංකත ධර්මයක් තනිව පවතින්නේ නැහැ. හැමතිස්සෙම පවතින්නේ සමූහ වශයෙන්. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා. ඒක තේරවාදයේ තියෙන මූලිකම સિદ્ધාන්තයක්. කිසිම විටක සංකත ධර්මයක් තනිව පවතින්නේ නැහැ. හැමතිස්සෙම පවතින්නේ කලාප වශයෙන්. අපි කොහේකට රූප කලාප සහ නාම කලාප කියලා. නාම කලාප වලට අපි දෙන වචනය මොකද්ද? චිත්තුප්පාදය. චිත්තුප්පාදේ චිත්තචෛසික සමූහය කියන අර්ථය. කවදාවත් සිතක් තනියම නැහැ, චෛසිකයක් තමයි නෑ. තනියම නැහැ. කවදාවත් එකදු රූපයක්වත් තනියම පවතින්නේ නැහැ. හැමතිස්සෙම පවතින්නේ මිටි වශයෙන්. නිර්වාණය නම් වූ එකම පරමාර්ථය පමණයි තනියම පවතින්නට පුළුවන්. ඒක අර වගේ පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ඒක අවස්ථා භූමියක්. ඉතින් දැන් රූප කලාපයක් ගත්තම මේක රූප කලාපය ලෙස ගත්තොත් මේකේ සතර මහා ධාතු සහ අවිනිබ්බෝග රූප 8ම තියෙනවා කියලා හිතන්නකෝ. මේකේ වගේම තේජෝ ධාතුවත් පවතිනවා හැමතැනම. තේජෝ ධාතුව. ඒ වගේම මේක ඇතුලේ අනෙක් රූපත් පවතිනවා. පඨවි, ආපෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී රූප. මේ රූප කලාපයක් හටගෙන උදාහරණයකට මෙතනින් හටගත්තන රූප කලාපයක් හටගෙන තිතියට පැමිණි අවස්ථාවේදී රූප කලාපයක් හටගෙන තිතියට පැමිණි අවස්ථාවේදී තිතියට පැමිණෙනවත් සමගම මේ රූප කලාපයේ තියෙන තේජෝ ධාතුව නිසා අලුතෙන් රූප කලාපයක් හටගන්නවා. මේ තේජෝ ධාතුව නිසා අලුතෙන් රූප කලාපයක් හටගන්නවා. මේ හටගන්න රූප කලාපයට කියනවා ඍතුජ කලාප කියලා. මේකේ පවතින රූප වලට කියනවා ඍතුජ රූප කියලා. මේ වෙන්නේ මේ තියෙන රූප කලාපයේ තේජෝ ධාතුව නිසා අලුතෙන් හටගන්න කලාපයක්. එතනක් තියෙන මිටියක්. එතනක් තියෙන රූප සමූහයක්. තනිව නෙවෙයි හටගන්නේ. රූප හැමතිස්සෙම මිටි වශයෙන් හටගන්නේ. ඒ දෙය හටගත්තේ තේජෝ ධාතුව නිසා. තේජෝ ධාතුවට කියන නම මොකද්ද? ඍතුව. තේජෝ ධාතුව කියන්නේ ඍතුවයි. මේ ඍතුව නිසා හටගත්ත කලාපේ ඍතුජ කලාපේ. ඒතකොට මෙතන මේ විශේෂයෙන් මතක තියාගන්න ඍතුව සහ ඍතුජ. ජයන්නෙන් කියවෙන්නේ ඍතුව නිසා ජනනය වෙච්ච හටගත්ත ඉපදුන කියන අර්ථයෙන්. තේජෝ ධාතුවට අපිට නිකම්ම ඍතුජ කියලා කියන්න බෑ හැම තේජෝ ධාතුවකටම. මේ කියන්නේ තේජෝ ධාතුව නිසා හටගත්ත රූප ටිකට ඍතුජ කියලා කියනවා. ඒ කලාපයට කියන ඍතුජ කලාපය, ඒ රූප වලට කියනවා ඍතුජ රූප කියන එක. ඍතුජ රූප. මේක හැමතිස්සෙම රූපයක් තව රූපයක් ජනනය කරන්නේ ස්ථಿತಿ අවස්ථාවට පැමිණියාම. තිතියට පැමිණියාම තමයි මේක ජනනය කරන්නේ. ඒකට හේතුව තමයි රූපයේ ස්ථಿತಿ අවස්ථාවේදී නැත්නම් තිති අවස්ථාවේදී උත්පාදයට වඩා ප්‍රබලයි. සිත ගත්තම සිත ප්‍රබල වෙන්නේ උපාදක්ෂණයේදී. හේතුව මොකද? අනන්තර සමානන්තර උපනිශ්‍රයාදී ප්‍රත්‍ය අනන්තර උපනිශ්‍රයාදී ප්‍රත්‍ය ටික ලැබෙන්නේ උපාදක්ෂණයට. හැබැයි රූපයට ඒ ප්‍රත්‍ය ටික ලැබෙනවා ජනක අවස්ථාවේදී නැතුව හටගන්න නැත්නම් හටගන්නේ. නමුත් තිතියට පැමිණියාම විශේෂ ප්‍රත්‍ය ටිකක් ලැබෙනවා. මොනවද? තේජෝ ධාතුවෙන් ලැබෙන පැසවීම නිසා ලැබෙන උපකාරය. ජීවිතේන්ද්‍රිය රූපයෙන් ලැබෙන උපකාරය. සවිඥානික වස්තුවල. ඕජා රූපයෙන් ලැබෙන උපකාරය. ඒ වගේම සිතෙන් ලැබෙන පච්චාජාත ප්‍රත්‍ය. මෙන්න මේ ප්‍රත්‍යවල උපකාරය ලැබෙනකොට රූපය ප්‍රබල වෙනවා තිති අවස්ථාවේදී. ඒකෙන් මොකද වෙන්නේ? ඒ නිසා මේ රූපයෙන් තව රූපයක් හටගන්නවා. තව රූපයක් හටගන්නට මේ තේජෝ සමර්ථයි. නමුත් ඒ උපදින අවස්ථාවේදී උපාදක්ෂණයේදී ඒක උපදවන්නට සමර්ථ නැහැ. හැමතිස්සෙම මේකේ තියෙන්නේ doctrine of necessity ප්‍රබල අවස්ථාවේදී තමයි මේ රූපාදිය ජනනය කිරීම සිද්ධ වෙන්නේ. එහෙම තමයි විශ්ලේෂණය කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේකෙන් හටගන්න රූපයට ඒක හටගන්න රූප ටික ඍතුජ කලාප නැත්නම් ඍතුජ රූප කියලා. හැබැයි ඒකේ විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ පච්චාජාත ප්‍රත්‍ය කියන එක. ඒක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. පච්චාජාත ප්‍රත්‍ය කියන එක ඍතුජ රූපයක් තේජෝ ධාතුවට හෝ ඊළඟට අපි කතා කරන ඕජා රූපයට රූපයක් ඉපදවීමට අත්‍යවශ්‍යම සාධකයක් නෙවෙයි පච්චාජාත ප්‍රත්‍ය. අත්‍යවශ්‍යම සාධකයක් නෙවෙයි. අටුවාවේ ක්‍රමයට රූප ඉපදවීම කතා කරොත්. ඒ මූල ටීකා ක්‍රමයට කතා කරොත් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් අටුවාවේ ක්‍රමයට කතා කරාම පච්චාජාත ප්‍රත්‍ය අනිවාර්යෙන් ගයක් නේ. මොකද උපාද ප්‍රතිසන්දි සිතෙහි තිතික්ෂණයේදීම තේජෝ ධාතු රූපයක් උපදවනවානේ.
නේද? ප්‍රතිසන්දි සිතේ තිතික්ෂණයේදීම ඒ කර්මජ කලාපයේ තියෙන තේජෝ ධාතුව ඍතුජ රූපයක් උපද්දවනවා. හැබැයි ඒ වෙලාවේ ඒ රූපයට පච්චාජාත ප්‍රත්‍ය ලැබිලා නැහැ. ඒ නිසා ඒ පච්චාජාත ප්‍රත්‍ය කියන එක අටුවාවේ ක්‍රමෙ මූල ටීකා ක්‍රමෙදී ලැබිලා තියෙනවා. මොකද ඒක උපදවන්නේ ඊළඟ ස්ථනයේදී. අටුවා ක්‍රමයේදී අටුවාවෙන් රූප උපදවන ක්‍රමයේ කතා කරනකොට පච්චාජාත ප්‍රත්‍ය අත්‍යවශ්‍ය අංගයක් නොවනවා කියන එකත් අපි මතක් කරන්නට ඕනේ. මොකද ඒක නැත්තම් අර මම නිතරම කියනවා පච්චාජාත ප්‍රත්‍ය කියන්නේ දැන් මේකේ රූපේ බලවත් වෙන හේතු ගත්තම අපි කියනවා හැමතිස්සෙම තේජෝ ධාතුවෙන් ලැබෙන පැසවීම ලැබෙන්නේ තිතික්ෂණයේදී. මම නිතරම කියනවානේ ඕජා රූපයෙන් ලැබෙන උපකාරය. නේද? කර්මජ රූපවල විශේෂයෙන් ජීවිතින්ද්‍රියෙන් ලැබෙන උපකාරය නැත්නම් කර්මජ කලාපවලින් ලැබෙන උපකාරය. ඒ වගේම සිතෙන් ලැබෙන පච්චාජාත ප්‍රත්‍ය මේ ටික ලැබෙන්නේ තිතික්ෂණයේදී. ඒ නිසා රූපයේ තිතියේදී ප්‍රබලයි. නමුත් පච්චාජාත ප්‍රත්‍ය හැමතිස්සෙම තිතික්ෂණයේදී ඒ කියන්නේ උපාදක්ෂණයේ අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ අටුවාවේ ක්‍රමයේ හැටියට. නමුත් රූපයක් උපද්දවනවා. ඒ නිසා ඒක සිහි කරන්නට ඕනේ පච්චාජාත ප්‍රත්‍ය අනිවාර්යෙන් අවශ්‍යම සාධකයක් ලෙස සලකන්නේ නැහැ. හරිනේ? ඉතින් නමුත් ඒක රූපේ ප්‍රබල වීමට අවස්ථාව ප්‍රබල වෙන කාරණාව පච්චාජාත ප්‍රත්‍ය කියන එක. දැන් මෙතනදී මේ ඍතුව නිසා තේජෝ ධාතුව නිසා ඍතුජ රූපයක් හට ගන්නවා. ඒ හටගන්න ඍතුජ රූප නැත්නම් කලාපයේ ඒ ඍතුජ රූප වර්ග ගත්තම අපිට ඔක්කොම දෙන රූප 13ක් අපිට හම්බ වෙනවා. රූප 13ක්. මොනවද ඒ 13? අවිනිභෝග 8 අවිනිභෝග කියන එක දැන් කට්ටිය දන්නවා නේද? අවිනිභෝග කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඊළඟට ආකාශ ධාතුව නැත්නම් පරිච්ඡේද රූපය. ඒක සැබවීම රූපයක් නෙවෙයි. ඒක විශේෂයෙන් කතා කරා. ඊට පස්සේ ලහුතාදී නැත්නම් ශබ්ද රූපය. ලහුතාදී 3. ලහුතාදී විකාර රූප 3. මේ ඔක්කොම 13යි. මේ 13 තමයි සාමාන්‍යයෙන් ඍතුජ රූප ලෙස සැලකන්නේ. උපචේ සන්තති දෙන්න මම මේ පාඩම් වලදී ගන්නේ න කුතෝචිජ කියන එකෙන්. ඒ කියන්නේ කිසිම ප්‍රත්‍යයකින් හටගන්නේ නැති රූප කියන එක. නමුත් මේ උපචේ සන්තති දෙකත් සතර ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන ක්‍රමයක් තියෙනවා. උපචේ සන්තති ජරතා අනිචතා කියන හතරම ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක මම ලක්ෂණ රූප වලදී සාකච්ඡා කරනවා. දැනට අපි ගන්නේ මෙන්න මේ කියන රූප 13 විතර. කර්මජ රූපාවේ ඔක්කොම 18යි නේ. කර්මජ රූප 18යි. ඍතුජ රූප වශයෙන් ගත්තම චිත්තජ රූප අපිට ආව 15ක් නේද? ඍතුජ රූප 13යි. ආහාරජ රූප වෙනකොට 12ක් වෙනවා. හරිනේ? මේ තමයි ඍතුව නිසා හටගන්න රූප කියන කොටස. මේ රූප 13ම ඒ කියන්නේ 13 හට ගන්නවා සාමාන්‍යයෙන්. ඒ රූප හටගන්නේ කලාප වශයෙන් ඒ ඍතුජ රූප මිටියකට කියනවා ඍතුජ කලාපයක් කියලා. ඍතුජ කලාපයක් කියලා. මෙතනදී මතක තියාගන්න කරුණක් තියෙනවා. ඒක මම හෙටත් විස්තර කරනවා. හෙට අනිද්දා පාඩමේදී. දැන් මේ ඍතුජ කලාපයකින් ඍතුජ රූප තේජෝ ධාතුවෙන් තේජෝ ධාතුව නිසා මේ කලාපයක් හටගන්නකොට මේක විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ මේ අභිනවයෙන් හටගන්න ඍතුජ රූප මිටිය නැත්තම් කලාපය මේ කලාපයේම පරිවර්තනයක් නෙවෙයි. ඒක පළවෙනි දේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ කිරි ටික මී කිරි වෙනකොට අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ කිරි ටිකම මී කිරි වුණා. එහෙම දර්ශනයක් තියෙන ආගමික දර්ශනයක්. ඒ කියන්නේ අවස්ථා පරිණාමය කියන එක. තේරවාදයේ අවස්ථා පරිණාමය කියලා එකක් නැහැ. ෂණික ධර්ම පවතින. එතකොට තියෙන ධර්මයේ ඒ විදිහටම පැවතින. ඒ විදිහටම කියලා කියන්නේ ඒකේ දුර්වල වීමක් වෙනවා. කුඩා රුප්පණයක් සිද්ධ වෙනවා. දුර්වල වීම ජරාවටපත් වීමත් කියලා ඒක විනාශ වෙනවා. ඊට පස්සේ හටගන්න රූපේ ඊට වඩා වෙනස්ව හටගන්නවා. අපි කියුවේ ඒකනේ සන්තති රුප්පණය කියලා නේද? කලාපයේ තුල රුප්පණය තියෙනවා සන්තති රුප්පණය කියලා එකක් තියෙනවා. මෙතනදී වෙන්නේ මේ තියෙන කලාපය වෙන එකක් බවට පත්වීම නෙවෙයි. ඊළඟට අනිත් එක මේකෙන් කොටසක් කැඩිලා ගිහිල්ලත් නෙවෙයි. දැන් භෞතික විද්‍යාවට සමහර දේවල් හැපෙනකොට එක කුඩා අංශුවකින් ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් ෆෝටෝනයක් ගැලවිලා යනවා. ඒ කියන්නේ තියෙන එකෙන් තව එකක් එනවා. ඒක දෙකක් අංශු දෙකක් බවට පත් වෙනවා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් අභිනවයෙන්ම නිර්මාණය වෙන රූප කලාපය. මේක අභිනවයෙන්ම හටගන්න එකක්. මේකේ කැඩීමක්වත් මේකේ පරිණාමයක්වත් නොවේ. මේක අලුතෙන්ම හටගන්න රූපයක්. ඒක විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන. විශේෂයෙන් මතක තියාගන්න. ඒක හැමතිස්සෙම රූප කලාප ජනනයේදී තේරවාදයේ හැටියට අලුතෙන්මයි ඒක හටගන්නේ. ඒක බොහෝ දුරට විද්‍යාව හැටියට virtual reality කියන එකට සමානයි. අලුතෙන්ම හටගන්නවා කියන එක. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලදී විද්‍යාත්මකව එහෙම කතා කරන්නේ ඒක පවතිනවා කියලායි කතා කරන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ Big Bang එකේ හටගත් ඒවා තාම තියෙනවා කියලා තමයි විද්‍යාඥයන්ගේ අදහස. නමුත් තේරවාදයේ හැටියට මේක අලුතෙන්ම ජනනය වෙන එකක්. මේක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මේක නිසා අලුතෙන් එකක් ජනනය වෙනවා.
දැන් අපි යනවා ඍතුජ රූප කියන මාතෘකාවට. මේක දවස් දෙකක් මම සම්පූර්ණයෙන් ගන්නවා මේ මාතෘකාවම. මේ ඍතුජ රූප හැඳින්වීම. ඍතුජ රූප ගැන කතා කරන්නට කලින් අපිට තියෙන පාරිභාෂික වචන ටිකක් තියෙනවා අටුවාවල හම්බ වෙලා. ඒක ඉතාම වැදගත්. ඒ වචන ටික අපි ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඉන්නට ඕනේ. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒ ඍතුජ රූපය පිළිබඳව විස්තරය තේරුම් ගන්නට. මොනවද මේ වචන හතරක් තියෙනවා. ඍතුව කියන එක අපි දැන් පැහැදිලි කරගත්තා. එකක් තමයි පළවෙනි එක ඍතුජ රූප. ඊළඟට ඍතු සමුත්ථානය. ඊළඟට ඍතු ප්‍රත්‍යය. ඊළඟයි අවසාන එක ඍතු ප්‍රත්‍යය ඍතු සමුත්ථානය. මේ හතර අපි දැනගන්නට ඕන. ඍතුජ රූප පිළිබඳව ඉගෙන ගන්නකොට. මොනවද වචන හතර? ඍතුජ රූපය, ඍතු සමුත්ථාන රූප. එහෙම කිව්වත් කමක් නැහැ. ඍතු සමුත්ථාන රූප. ඍතු ප්‍රත්‍යය රූප. ඍතු ප්‍රත්‍යය ඍතු සමුත්ථාන රූප. මේ හතර අපි ඉගෙන ගන්නට ඕන. මේ හතර මම නිතරම භාවිතා කරනවා. මොකද මේ හතර පාවිච්චි කරලා තියෙන අටුවාවල ඍතුජ රූපය විස්තර කිරීම සඳහා. මොකද්ද ඍතුජ රූප කියන එකේ තේරුම? ඍතුවෙන් ජනනය වෙච්ච රූප. ඍතුව නිසා හටගත්ත රූප. ඍතුව නම් වූ තේජෝ ධාතුව නිසා හටගත් රූප. මම හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති. ඍතුව නම් වූ තේජෝ ධාතුව නිසා හටගත් රූප. ඍතු සමුත්ථාන රූප කියලා කියන්නේ ඒ අර්ථයමයි. ඍතුව නම් වූ තේජෝ ධාතුව තමාගේ හට ගැනීමේ හේතුව වූ රූපය. ඒ කියන්නේ ඍතුජ සමුත්ථාන කියලා කියන්නේ රූපයක් තියෙනවා. ඒ රූපේ හට ගැනීමේ හේතුව තේජෝ ධාතුවයි. ඒ කියන්නේ මොකද්ද? තේජෝ ධාතුවෙන් හටගත්ත කියන එකයි. තේජෝ ධාතුව නිසා හටගත්ත රූපය ඍතුජ රූප. අනිත් පැත්තට විස්තර කරනවා යම් රූපයක හට ගැනීමේ හේතුව ඍතුව නම් ඒකට කියනවා ඍතු සමුත්ථානය කියලා. එතන මේ දෙකෙන්ම කියලා තියෙන්නේ එකම දේ. උපදවන. ඒ කියන්නේ මෙතනින් කියන්නේ උපදවන අර්ථයෙන් මෙතන කියන්නේ මේක බහුබී සමාසයක්. මෙතන තියෙන්නේ කම්මධාරයක්. ඍතුතෝ ජාතං ඍතුජං. මෙතන ඍතු සමුත්ථානං නැත්නම් ඍතු ඒක ඍතු කියන එක මට මතක හැටියට ස්ත්‍රීලිංග එකයි. ඍතු සමුත්ථානා ඒ සාති ඒ තස්සාති ඍතු සමුත්ථාන. එතකොට හට ගැනීම හට ගන්න හේතුව ඍතුව වුණ රූපයට කියන ඍතු සමුත්ථානය කියලා. ඍතුජ කියලා කියන්නේ ඍතුව නිසා හටගත්ත. ඒ නිසා මේ දෙක සමානයි. මේක සිනොනිමස් සමාන වචන දෙකක්. හරිනේ? සමාන වචන දෙකක්. ඒක බලන්න පිටුවේ 3 වෙනි පිටුවේ විස්තර කරලා ඇති මම. 3 වෙනි පිටුවේ විස්තර කරලා ඇති. ඍතුජ යන ඍතුව හේවත් තේජෝ ධාතුව නිසා හටගත් රූප ඍතු සමුත්ථාන රූප කියලා කියන්නේ ඍතුව හේවත් තේජෝ ධාතුව තමාගේ හට ගැනීමේ හේතුව වූ රූප. මේ දෙකෙන්ම කියවෙන්නේ සමානාර්ථ වාචී වචන දෙකක්. එතකොට ඍතුජ රූප කියන තැන ඍතු සමුත්ථාන කියන්න පුළුවන්. ඍතු සමුත්ථාන කියන තැන ඍතුජ රූප කියලාත් මම භාවිතා කරන්නට පුළුවන්. හැබැයි සමහර තැන්වල මේ ඍතු සමුත්ථාන කියන එකට විශේෂ අර්ථ තියෙනවා. විශේෂ අර්ථ තියෙනවා. අපි ඒවා එදාට සාකච්ඡා කරමු. ඊට පස්සේ ඍතු ප්‍රත්‍යය රූප කියලා වචනයක් තියෙනවා. ඍතු ප්‍රත්‍යය රූප. ඍතු ප්‍රත්‍යය රූප කියලා කියන්නේ තේජෝ ධාතුව නම් වූ ඍතුව නැත්නම් ඍතුව නම් වූ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වූ රූප. මේක වෙනස්. ඍතුව නම් වූ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වූ රූප. යම් රූපයක් තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා තියෙනවා නම් ඒකට කියනවා ඍතු ප්‍රත්‍යය කියලා. ඒකේ තියෙන්නට පුළුවන් කර්මජ රූපයක් වුණත්. ඒකේ තියෙන්නට පුළුවන් චිත්තජ රූපයක්. ආහාරජ රූපයක් ප්‍රශ්නයක් නැහැ. තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා තියෙනවා නම් තේජෝ ධාතුව බලපාලා තියෙනවා නම් ඒ රූපයට කියනවා ඍතු ප්‍රත්‍යය කියලා. ඍතු ප්‍රත්‍යය කියනකොට ඒක චතු සමුත්ථානික රූපම වෙන්නට පුළුවන්. ඍතු ප්‍රත්‍යය කියලා කියනකොට. ඊට පස්සේ ඍතු ප්‍රත්‍යය ඍතු සමුත්ථාන රූප කියලා කියන්නේ විශේෂ දෙයක්.
යම් රූපයක් ඒක විශේෂයෙන් දැනගන්න. යම් රූපයක් ජනනය වෙලා තියෙනවා නම් ඒ ජනනය වෙච්ච හේතුව ඍතු සමුත්ථාන රූපයක් වෙන්නටත් ඕනේ, ඍතු ප්‍රත්‍ය රූපයක් වෙන්නටත් ඕනේ. ඒ කියන්නේ දැන් යම් රූපයක් ජනනය වෙලා තියෙනවා. මේක ජනනය වෙච්ච රූපය. ජනනය ඉපදුණු රූපය. මේක තමයි ඒ රූපේ හේතුව. ඒ හේතුව ඍතු සමුත්ථානයක් විය යුතුයි. ඍතු සමුත්ථාන කියලා කියන්නේ මොකද්ද? ඍතුජ රූපයක් කියන එකනේ. මේ රූපය හටගෙන තියෙනවා ඍතුව නිසා. තේජෝ ධාතුවෙන් හටගත්ත රූපය. ඍතුජ රූපයක් විය යුතුයි. ඊට පස්සේ මේක ඍතු ප්‍රත්‍යයක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ හේතුව තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා තියෙන්නටත් ඕනේ. මේ ධාතුව තේජෝ ධාතුව නිසා හටගත්ත රූපයක් වෙන්නටත් ඕනේ. පැහැදිලි වුණාද? මම නැවත කියන්නම්. ඍතු ප්‍රත්‍ය ඍතු සමුත්ථාන කියලා කියන්නේ මේ දෙකේ එකතුවක් නෙවෙයි. මේ දෙකේ එකතු වුණොත් වෙන්නේ ඍතුජ රූපයක් සහ ඍතුවේ බලපෑමට ලක් වූ රූපයක් නෑ. ඍතුපච්චේ ඍතු සමුත්ථාන කියලා කියන්නේ යම් රූපයක් තියෙනවා ඒක ඉපදිලා තියෙන්නේ. ඉපදිච්ච හේතුව ඍතු ප්‍රත්‍යයක් විය යුතුයි, ඍතු සමුත්ථානයක් විය යුතුයි. ඒ කියන්නේ ඍතුව ඒ හටගත් හේතුව තේජෝ ඒක හටගත් ඒ කියන්නේ හේතුව ඍතුජ රූපයක්. ඍතු සමුත්ථානය තේජෝ ධාතුව නිසා හටගත් එකක්. ඒ වගේම තේජෝ ධාතුවේ බලපෑමට ලක් වූ එකක්. එසේ තේජෝ ධාතුව නිසා හටගත් තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙච්ච රූපයකින් නැත්නම් තේජෝ තවත් ඒ රූපයකින් රූපයක් ඉපදුනා නම් ඒ ඍතුජ රූපයට කියනවා ඍතුපච්චය ඍතු සමුත්ථාන කියලා. එතකොට මේකෙදි ගන්නෙත් මේක ඍතුජ රූපයක්. හැබැයි මේ ඍතුජ රූපය තවත් ඍතුජ රූපයකින් හටගෙන තියෙන්නේ. ඒ ඍතුජ රූපයත් තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා තියෙනවා. එතකොට මේක අපි ලියන්නේ මේ විදිහටයි. ඒ කියන්නේ ඍතුව නම් වූ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වූ ඍතු සමුත්ථාන කලාපයක තේජෝ ධාතුව නිසා හටගත්ත රූපය. කියන්නේ ඍතුව නම් වූ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වූ ඍතු සමුත්ථාන රූපයක තේජෝ ධාතුව නිසා හටගත් රූප. මේ වචන හතර අපි ඉස්සලා හිතේ දරාගෙන ඉන්නට ඕනේ. දැන් අපි ඍතුජ රූප කිව්වම ඍතුව නිසා හටගත් රූපය. ඍතු සමුත්ථාන කියන්නේ ඍතුජ රූප වලට තව නමක්. ඍතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? තේජෝ ධාතුව නැත්නම් ඍතුවේ බලපෑමට ලක් වෙච්ච රූප. ඍතුපච්චේ ඍතු සමුත්ථාන කියලා කියන්නේ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙච්ච ඍතු සමුත්ථාන රූපයක තේජෝ ධාතුවෙන් හටගත්ත රූප. ඒ කියන්නේ තේජෝ ඍතුජ රූපයක් නිසා හටගත්ත තව ඍතුජ රූපයක් කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? ඍතුජ රූපයක් නිසා හටගත්ත ඍතුජ රූපයක් කියන එකයි මේ කියලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ වචන හතර දැන් මේකේ උදාහරණයකට මේකට බලන්න. අපි හිතමුකෝ කර්මජ කලාපයක තියෙන තේජෝ ධාතුවෙන් රූපයක් ඉපදුනොත් මොකද හිතන්නේ? අපි මේක පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතලා බලමු. ප්‍රැක්ටිකලි. දැන් කර්මජ කලාපයක් තියෙනවා. මේක අපි කර්මජ කලාපයක් කියලා කියමු. කර්මජ කලාපයේ තේජෝ ධාතුව තියෙනවනේ. ඒ තේජෝ ධාතුව නිසා හටගන්නවා ඍතුජ රූපයක්. රූප කලාපයක්. දැන් මේ ඍතුජ රූප කලාපයට කියන්න පුළුවන් ඍතුජ රූප කියලා පුළුවන්. මොකද ඒක හටගෙන තියෙන තේජෝ ධාතුව නිසා. මේකට ඍතු සමුත්ථාන කියන්න පුළුවන්ද? පුළුවන්. ඒක හටගෙන තියෙන්නේ ඍතුජ රූපයන් නිසා. මේකට ඍතු ප්‍රත්‍ය කියන්න පුළුවන්ද? ඍතු ප්‍රත්‍ය කියන්න පුළුවන් මේක බාහිර තේජෝ වලින් බලපෑමට ලක් වෙනවා නම් මේ රූපෙට කියන්න පුළුවන් ඍතු ප්‍රත්‍ය කියලා. ඒකට ජනනය අවශ්‍ය නැහැ. තේජෝ ධාතුවේ බලපෑමට ලක් වුණා නම් එච්චරයි. හරිනේ? මේකට කියන්න පුළුවන්ද ඍතු ප්‍රත්‍ය ඍතු සමුත්ථාන කියලා? බෑ. හේතුව මොකද්ද? ඍතු ප්‍රත්‍ය ඍතු සමුත්ථාන වෙන්නට නම් මොහුගේ හේතුව ඍතු සමුත්ථාන නැත්නම් ඍතුජ රූපයක් විය යුතුයි. මොහු තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා ඇති. අනිවාර්යෙන් ලක් වෙනවා. ඒ නිසා මෙයා ඍතු ප්‍රත්‍යක් බව ඇත්ත. නමුත් මෙයා ඍතු සමුත්ථානයක් නෙවෙයි. ඒ නිසා ඍතු සමුත්ථානයකින් හටගත්ත රූපයක් නිසා නොවන නිසා නම්බර 4 මෙයාට අදාළ නැහැ. පැහැදිලිවද? නම්බර 4 මෙයාට අදාළ නැහැ. ඇයි ඒ ඍතුපච්චේ ඍතු සමුත්ථාන වෙන්නට නම් හේතුව වෙච්ච රූපය
ඍතු ප්‍රත්‍ය වෙන්නට ඕනේ. ඒ කියන්නේ තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙලා තියෙන්නට ඕනේ. මේ රූපේ ඍතු සමුත්ථානයක් වෙන්නට ඕනේ. ඍතු සමුත්ථානයක් කියන්නේ ඍතුජ රූපයක් කියන එක. මේක කර්මජ කලාපයක්. මේක කර්මෙන් ජනනය කරලා තියෙන්නේ. ඒ නිසා මෙයා නිසා හටගත්ත මේ රූපයට ඍතුපච්චේ ඍතු සමුත්ථාන කියන්නට බෑ. ඍතුපච්චේ ඍතු සමුත්ථාන යනු ඍතුජ රූපයක් නිසා හටගත්ත තවත් ඍතුජ රූපයක්. කර්මජ ධාතුව කර්මජ කලාපයක තියෙන තේජෝ ධාතුවෙන් හටගත් එකට ඍතුපච්චේ ඍතු සමුත්ථාන කියන්නට බෑ. චිත්තජ කලාපයක තියෙන තේජෝ ධාතුවෙන් හටගත් එකට ඍතුපච්චේ ඍතු සමුත්ථාන කියන්නට බෑ. ඒ නිසා ඒ වෙදීම අපි ටිකක් හිතේ දරාගෙන අපි ඊළඟ කොටසට යනවා. දැන් මම හිතනවා මේ පාචන හතර මතක ඇති. ඍතුජ රූප ඍතු සමුත්ථාන දෙකම සමානයි. එකිනෙකට ඍතුපච්චය තේජෝ ධාතුවේ බලපෑමට නැත්නම් ඍතුවේ බලපෑමට ලක් වෙච්ච රූප ඍතුපච්චය ඍතු සමුත්ථාන කියලා කියන්නේ යම් කිසි රූපයක් හටගෙන තියෙනවා. ඒක හටගත්තේ මොන රූපයකින්ද? ඍතු ප්‍රත්‍යයත් වෙච්ච ඍතු සමුත්ථානත් වෙච්ච රූපයක තේජෝ ධාතුවෙන් නම් හටගෙන තියෙන්නේ. ඒ හටගත් එකට ඍතුපච්චය ඍතු සමුත්ථාන කියලා කියන්නට පුළුවන්. මේ කියන හතර අපි තියාගෙන දැන් අපි යනවා තවත් විශේෂ අනුමාත්‍රකාවකට. දැන් අපි යනවා අපි දක්වලා ඇති ඍතුජ රූප සම්බන්ධයෙන් අපි දීර්ඝ විස්තරයක් අද ආරම්භ කරනවා. ඒක හෙටවත් ඒ විදිහටම ගලාගෙන යනවා. ඍතුජ රූප විස්තර කරනකොට අපි විස්තර කරනවා අවිඥානික වස්තුවල නැත්නම් අජීවී වස්තුවල ඍතුජ රූපවල පැවැත්ම, සජීවී වස්තුවල ඍතුජ රූපවල පැවැත්ම, ඊට පස්සේ ඍතු සමාගමෙහි ඍතුජ රූපවල පැවැත්ම සහ අනුපාදින්නක ලෝකෙහි නැත්නම් මේ ලෝක ධාතුවේහි ඍතුජ රූප පිළිබඳව අටුවාවේ තියෙන විස්තරය. එතකොට මේකදී අපි අද කතා කරන්නේ ටිකක් සංකීර්ණ භාවයෙන් අඩු එකක්. හෙට දවසේ එක ටිකක් මීට වඩා සංකීර්ණ වෙනවා. අජීවී වස්තුවල නිර්මාණය වී ඇති ඍතුජ රූප. අපි අවසානයේ උදාහරණයක් ගමු. ඊට කලින් අපි මේක ටිකක් පාරිභාෂික වචන වලින් නැත්නම් ටෙක්නිකල් ටර්ම්ස් වලින් මේක විස්තර කරනවා. දැන් මේක අපි හිතමු මේ තමයි අජීවී වස්තුව කියලා. හරිනේ මේ තමයි අජීවී වස්තුව. මේ අජීවී වස්තුව මුලින්ම නිර්මාණය වෙනකොට සාමාන්‍යයෙන් අජීවී වස්තුවක් හැදෙනකොට තියෙන දෙයකින් එකක් හැදෙන්නට ඕනේ. නේද? එකපාරට ක්‍රමයේ හැටියට බලන්න රූප ටික ගත්තම එක්ක කර්මය නිසා උපදවන්නට ඕනේ, එක්ක සිත නිසා උපදින්නට ඕනේ. එහෙම නැත්නම් තේජෝ තියෙන කලාපයක තේජෝ ධාතුව නිසා හට ගන්නට ඕනේ, තියෙන කලාපයක ඕජාව නිසා හට ගන්නට ඕනේ. ඒ නිසා එකපාරට මුල්ම රූපයක් හොයන්නට පුළුවන්ද අපිට? මුල්ම රූපය අපිට හොයන්නට බැහැ. මොකද අජීවී ලෝකයේ හැදලා තියෙන ඍතුජ රූප වලින් නම් ඒ රූප වලට තව කලාපයක් කලින් තිබිය යුතුයි. ඒතර මේකේ මුලක් හොයන්නට බැරි මට්ටමකට එනවා. අපි ඔක ඍතුජ රූප පාඩම අවසානයේදී ලෝකයේ ආරම්භය කියන එක කොහොමද තේරවාදයට විස්තර කරන්න කියලා අපි කතා කරනවා. එතකොට මේ ගත්තම මේක මොනවා හරි තිබිච්ච රූප ටිකක පරිවර්තන. අපි හිතමු මේ තමයි මේ වස්තුව. දැන් මුලින්ම අපි කේක් එකක් කියලා නේ. ඒ කේක් එක නිර්මාණය වෙන අවස්ථාව. නිර්මාණය වෙනකොට මුලින්ම මොකක් හරි තිබ්බ දෙයකින් මේක හැදෙනවා. දැන් මේ මුලින්ම කේක් එක නිර්මාණය වීම කියලා අපි හිතමුකෝ. මම පාට හතරක් භාවිතා කරනවා මේක සාකච්ඡා කරන්න. මුලින්ම මේ ඇති වෙන රූප අපි හිතමු මුල්ම කලාප ටිකක් ඇති වුණා. මේ මුලින්ම හටගන්නේ මේ කලාප හටගන්නේ තවත් කලාප ටිකක් නිසා. නේද? එකපාරට නිකන් ඔහෙ හටගන්නට බෑනේ. කේක් එක හටගනවා සීනි ටික, පිටි ටික, ඒ ටික තියෙන තැන තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මුලින්ම මෙහෙත් කලාප ටිකක් තියෙනවා. මේ එළිය කියන්නේ මේ එළිය කියන මම අදහස් කරන්නේ මේක නිර්මාණය වෙච්ච කලාප ටික. දැන් ඔන්න කේක් එකක් ලෙස නිර්මාණය වුණා කියලා හිතන්නකෝ. එතකොට මුලින්ම හටගත්ත කලාප ටික. මුලින්ම හටගත්ත කලාප වලට අපිට කියන්න පුළුවන් ඍතුජ රූප කියලා. මොකද මේක හටගෙන තියෙන්නේ මේ රූපවල මොකද අවිඥානික වස්තු වල අනිවාර්යෙන් තියෙන ඍතුජ රූප විතරයි. අවිඥානික වස්තු වල තියෙන්නේ ඍතුජ රූප විතරයි. මේ තේජෝ ධාතු නිසා හටගෙන තියෙන්නේ. හරිනේ මේ රූප සියල්ලක්ම තේජෝ ධාතු නිසා හටගත්තු රූප. ඒ නිසා මේවා අපි කියනවා ඍතුජ රූප කියලා. මේ රූප නිසා දෙවෙනි පරපුර ලෙස හට ගන්නවා තව රූප ටිකක්. මේවා නිසා හටගන්න දෙවෙනි පරපුර රූප. මේ රූප වලට අපි කියනවා ඍතු සමුත්ථාන කියලා.
අවසානයේදී මේ නම් ඔක්කොම භාවිතා කරනවා. දැන් අපි ඉගෙන ගැනීමේ පහසුවට මෙහෙම නම් කිරීමක් සිද්ධ කරනවා. මේ ඍතු සමුට්ඨාන. මොකද හේතුව මේ කලින් හටගත්ත රූපවල තියෙන තේජෝ ධාතුවේනේ මේ ටික හටගෙන තියෙන්නේ. හරිනේ. කලින් හටගත්ත රූපවල තියෙන තේජෝ ධාතුව නිසා මේ ටික හටගෙන තියෙනවා. ඊළඟට මේ තේජෝ මේ දෙවෙනි පරපුර පළවෙනි පරපුර සහ දෙවෙනි පරපුර. හරිනේ. අපි ගන්නවා කළු පාටින් තියෙන පළමු පරපුර. රතු පාටෙන් ලියන්නේ දෙවන පරපුර. මේ දෙවන පරපුරේ තියෙන තේජෝ ධාතුව නිසා නැවත හට ගන්නවා රූප ටිකක් තුන්වන පරපුර. තුන්වන පරපුර. හරිනේ තුන්වන පරපුර. මේ දැන් අපි හිතමු පළවෙනි පරපුරට අපි කිව්වා ඍතුජ රූප කියලා. දෙවෙනි පරපුරට කිව්වා ඍතු සමුට්ඨාන කියලා. පළවෙනි පරපුරට ඍතු සමුට්ඨාන කියන්න බැරිද අපිට? පුළුවන්. ඍතු සමුට්ඨාන සහ ඍතුජ රූප කියලා කියන්නේ එකම අර්ථය. ඒ නිසා පළවෙනි පරපුරටත් අපිට ඍතු සමුට්ඨාන කියලා කියන්නට පුළුවන්. දෙවැනි පරපුරට අපිට කියන්න බැරිද ඍතුජ රූප කියලා? කියන්න බැරිද? පුළුවන්. ඒකට අපිට මොකද මේ දෙක සමානයිනේ වචන. සමානයි. මේකේ ඉස්සරහට යනකොට අපිට හෙට දවසේ තමයි මේකේ ටිකක් සංකීර්ණව මේක තේරුම් ගන්න පුළුවන්. මේකෙදි එච්චර සංකීර්ණ බවක් නෑ. මේ අජීවී වස්තු ගැන කතා කරන්නේ. සජීවී වස්තු වලදී මේ වචන භාවිතය සංකීර්ණව ටිකක් සමහර රූප වලට යොදන්නට බැරි බවක් අපිට එනවා. එදාට තමයි තේරෙන්නේ අපිට මේක ටිකක් වැදගත් මේ නිර්වචනය. අද දවසේදී අපිට කියයි මේ ඔක්කොමට මේ නම් ටික එකපාරට දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. දැන් ඊළඟට මේ පළවෙනි පරපුර දෙවෙනි පරපුර. දෙවෙනි පරපුර නිසා නිල් පාට රූප ටිකුත් හටගත්තා. තුන්වෙනි පරපුරකුත් හටගත්තා. තුන්වෙනි පරපුරට එන්න කලින් අපි හිතමු මේ පළවෙනි පරපුර සහ දෙවෙනි පරපුර දැන් කේක් එකනේ හිතන්නේ පළවෙනි පරපුර සහ දෙවෙනි පරපුර කේක් එක හදන්නේ මොකේද දාලාද? අවන් එකට දාලා නේ. උඳුනකට දාලා. ඒතර අනිවාර්යෙන් ඒකේ උෂ්ණත්වයේ තේජෝ ධාතුවේ බලපෑම තියෙනවා නේද? තේජෝ ධාතුව බලපානවා මේ කට්ටියට. තේජෝ ධාතුව බලපාපු ගමන් මේ පළවෙනි රූප වලට කියන්න පුළුවන් නම් මොකද්ද? තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙච්ච රූප වලට කියන්නේ මොකක්ද? ඍතු ප්‍රත්‍ය රූප. මේවට කියන්න පුළුවන් ඍතු ප්‍රත්‍ය. දෙවෙනි එකට බලපෑලා නැද්ද? ඍතු ප්‍රත්‍ය. හැබැයි ඍතු ප්‍රත්‍ය කියලා මේවට කියලා තියෙන්නේ මොන අර්ථයෙන්ද? ඍතුජ රූප කියන අර්ථයෙන්ද? නෑ. තේජෝ ධාතුවේහි බලපෑමට ලක් වුණා කියන අර්ථය. අපි කොළ පාටින් මේක අඳිමු බලපෑම. බලපෑමට ලක් වූ රූප. තේජෝ ධාතුවේහි බලපෑමට ලක් වූ රූප තමයි ඍතු ප්‍රත්‍ය කියලා කියන්නේ. පළවෙනි එකත් තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙනවා. දෙවෙනි එකත් දෙවෙනි පරපුරත් තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙනවා. ඒ නිසා ඒ ඔක්කොම ඍතු ප්‍රත්‍ය. පළවෙනි ප්‍රත්‍ය පළවෙනි රූප කලාපයට ඍතුජ රූප කියන්න පුළුවන්. ඍතු සමුට්ඨාන කියන්න පුළුවන්. දෙවෙනි කලාප වලටත් ඍතුජ රූප කියන්න පුළුවන්. ඍතු සමුට්ඨාන කියලා කියන්න පුළුවන්. ඒවට සියල්ලම ඍතු ප්‍රත්‍ය කියලා කියන්න පුළුවන්. මොකද තේජෝ ධාතුවේ ඍතුෙහි බලපෑමට ලක් වෙච්ච නිසා. දැන් මේ දෙවෙනි එක නිසා හට ගන්නවා තුන්වෙනි කලාප ටිකක්. මේ කලාප වලට මම නම් කිරීමක් කරනවා ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා. බලන්න එකකද කියලා එකට. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන. මේ තුන්වෙනි කලාපයට තුන්වෙනි වර්ගයට කියන ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන. එකඟ දෙයකට. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියන්නේ මොකද්ද? තේජෝ ධාතුවේහි බලපෑමට ලක් වෙච්ච උතු සමුට්ඨාන රූපයකින් හටගත්ත ඍතුජ රූප. එතකොට මේ තුන්වෙනි එක හටගෙන තියෙන දෙවෙනි එක නිසානේ. පළවෙනි එකෙන් දෙවෙනි එක, දෙවෙනි එකෙන් තුන්වෙනි එක. පරපුර. එතකොට මේ තුන්වෙනි රූප කලාපය හටගෙන තියෙන දෙවෙනි කලාපය නිසා. දෙවෙනි කලාපයේ උතු සමුට්ඨාන කියන්න පුළුවන් දෙයට? පුළුවන්. දෙවෙනි එකට ඍතු ප්‍රත්‍ය කියන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් ඍතු ප්‍රත්‍යයත් වෙච්ච ඍතු සමුට්ඨානත් වෙච්ච රූපයකින් හටගත්ත නිසා
තුන්වෙනි එකට කියනවා ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා. මේ තුන්වෙනි එකට ඍතුජ රූප කියලා කියන්න බැරිද? පුළුවන්. තුන්වෙනි එකටත් අපිට ඕනනම් ඍතුජ රූප කියන්නත් පුළුවන්. මොකද ඍතුව නිසා හටගත්ත. තුන්වෙනි එකට ඍතු සමුට්ඨාන කියන්න බැරිද? තුන්වෙනි එකටත් ඍතු සමුට්ඨාන කියලා කියනවා. මොකද ඍතුජ රූපයි ඍතු සමුට්ඨානයි එකමයි. තුන්වෙනි එකට ඍතු ප්‍රත්‍ය කියන්නට බැරිද? මොකද තේජෝ ධාතුවේ බලපෑමට යා ලක් වෙන්නේ නැද්ද? අවන් එකේ තියෙනකොට කෙක් එකට බලපෑමට ලක් වෙන. ඒ නිසා යාට ඍතු ප්‍රත්‍ය කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් බලන්න දෙවෙනි පරපුර. දෙවෙනි පරපුරට ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා කියන්න පුළුවන්ද? මොකද හිතන්න. දෙවෙනි පරපුරට ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන. ඇයි ඒ? පුළුවන් වෙන්නේ මේ දෙවෙනි එක්කෙනාගේ හේතුව පළවෙනි එක්කෙනානේ. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන වෙන්නට නම් මොකක්ද තියෙන්න ඕනේ හේත් මේක? ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨානට වෙන්න නම් ඒ හේතුව ඍතු ප්‍රත්‍යත් විය යුතුයි ඍතු සමුට්ඨානත් විය යුතුයි. පළවෙනි එකනේ. මෙයාගේ හේතුව පළවෙනි එක. පළවෙනි එක ඍතු ප්‍රත්‍යත් වෙනවා ඍතු සමුට්ඨානත් වෙනවා. ඒ නිසා මේක මේ දෙවෙනි එකටත් අපිට පුළුවන් ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියන නම දෙන්නට. දැන් බලන්න පළවෙනි එක. පළවෙනි එක ඍතුජ රූප වුණා ඍතු සමුට්ඨාන වුණා. මොකද ඒක හටගත්තේ තවත් ඍතු රූප වලින්. ඍතු ප්‍රත්‍ය වුණා පැහැදිලිවම බලපෑමට ලක් වෙලා තිනවා. ඒකට කියන්න බැරිද ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියලා? පුළුවන්ද බැරිද? ඒක හටගෙන තියෙන්නේ මේ බාහිර හටගෙත රූප ටික මොකද්ද? ඍතුජ රූපයක්ද නැද්ද? නෑ මේ කතා කරන්නේ අජීවී වස්තුනේ. අජීවී වස්තු නම් එතන තමයි පොයින්ට් එක. මේක අනිවාර්යෙන් මේවත් ඍතුජ රූපයි. ඒ නිසා මේ රූපත් ඍතුජයි. අජීවී වස්තුනේ. අජීවී වස්තු හැදලා තියෙන හැමතිස්සෙම ඍතුජ රූප වලින්. බිත්තරේ කියන්නේ ඍතුජ රූප. බිත්තරේ ගත්තාම මේක සජීවී වස්තුවකින් අරන් තියෙන්නේ. හරි සජීවී වස්තුවකින් කැඩිලා ආපේක. මං කියන්නේ කෙලිම අජීවවත්. ඒකත් එළියට ආවම ඒක වෙනස් වෙනවා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ අපි. සංකීර්ණයින මාතෘකාව බිත්තරේ ගත්තාම නේද? ඇඟ ඇතුලෙන් එනකොට අපි ගමු කේක් එක ගත්තේ මං ඒකයි. ඒ කියන්නේ කේක් එක කියලා මං ගත්තේ බිත්තරේ තියෙන මූලිකයද නෙමෙයි කේක් එකට ගන්නකොට බිත්තරේ ඍතුජ රූපනේ. නේද? කේක් එක නිසා උපමාව ගන්න ඇත්තේ. හරිනේ? බිත්තරේ ගත්තොත් පිටි ටික ගත්තොත් සීනි ටික ගත්තොත් නේද? කොකෝවා ටික ගත්තොත් බටර් ටික ගත්තොත් මේ ඔක්කොම ඍතුජ රූප. ඒ නිසා මෙතන අපි මේක මුලින්ම පටන් ගන්න රූප ටික ඍතුජ රූප. ඒවට ඍතු සමුට්ඨාන කියන්න පුළුවන්. හරිනේ? මේවා සියල්ලම මේ මුලින්ම එන රූප ටිකත් ඍතුජ රූප. ඊට පස්සේ ඒවා ඍතු සමුට්ඨාන. ඊට පස්සේ ඒවා ඍතු ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? මේ ටික දැන් උදාහරණයකට මේ ටික තේජෝ ධාතුවේ බලපෑමට ලක් වෙන්නේ නැද්ද? පුළුවන් නේ. වෙනම බලපෑමක් තියෙනවනේ ඒකට. නේද? උදාහරණයක් කේක් එකක් ගත්තොත් මේ ටික මෙහෙම උනේ පරිවර්තනය උනේ හීට් එක නිසානේ. ඒතර මෙයාට ඍතු ප්‍රත්‍ය කියලා කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඍතු ප්‍රත්‍ය නොවන රූපයක් නැහැ. අනිවාර්යෙන් තේජෝ ධාතුවේ බලපෑම ලැබෙනවනේ. නේද? බාහිරින් හෝ ශරීරාභ්‍යන්තරේ. ඒ නිසා මේක ඍතු ප්‍රත්‍යත් වෙනවා. ඒ නිසා මේ රූප ටික මේ එළියෙන් තියෙන රූප ටික පළවෙනි පරම්පරාවට ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන කියන්න බැරිද? පුළුවන්. මොකද මේ රූප ටික ඍතු සමුට්ඨානත් වෙනවා ඍතු ප්‍රත්‍යත් වෙනවා. ඒ නිසා කලින් තිබ්බ චුරුදිරි අන්න හරි. ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන. ඒ කියන්නේ බිත්තර පිටි ඒ තිබිච්ච ටික. ඒ ටික අවන් එකට දාලානේ රත් කරලානේ ගන්න. නේද? එතකොට දැන් අපි උදාහරණයකට එමු අපි එහෙනම්. හරිනේ? දැන් ඔන්න මේ තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මොනවද? අමුද්‍රව්‍ය ටික. මොනවද? බිත්තර, කේක්, පිටි, ඊට පස්සේ සීනි, බටර් නේද? කොකෝවා, මේ මොනවා හරි දාන ටික දාලා මේ ටික අපි අවන් එකට දානවා. මේ ටික ඍතුජ රූපනේ. ඒ නිසා ඒකට ඍතුජ රූප කියන්න පුළුවන්. ඍතු සමුට්ඨාන කියන්නත් පුළුවන්. ඒ ටික අවන් එකට දාලා රත් කරනවනේ ඒක ඍතු ප්‍රත්‍ය වෙන්නේ නැද්ද එතකොට? ඇයි ඍතු තේජෝ ධාතුවේ බලපෑමට ලක් වුණා. ඒ නිසා මේක ඍතු ප්‍රත්‍යත් වෙනවා. දැන් මේක නිසා හට ගන්නවා පළවෙනි කලාප. ඒක අනිවාර්යෙන් ඍතුජ රූපමයි. ඍතු සමුට්ඨානයි. ඒ දෙකේ බාධයක් නැහැ. මෙතන මේකත් මේ උෂ්ණත්වයට භාජනය වෙනවනේ නිතරම. ඒ නිසා ඒකේ ඍතු ප්‍රත්‍යත් වෙනවා. ඒ වගේම මේක මේ එයා හට ගන්නට මව් වෙච්ච රූපය, මව් කලාපයේ රූපය. මව් කලාපයේ රූපත් ඍතු සමුට්ඨානත් උනා, ඍතු ප්‍රත්‍යත් උනා. ඒ නිසා මෙයාටත් ඍතුපච්චේ ඍතු සමුට්ඨාන කියන වචනය ගැලපෙනවා. මේක නිසා හට ගන්නවා දෙවෙනි කලාප. ඒ දෙවෙනි කලාප ඍතුජ රූපත් වෙනවා, ඍතු සමුට්ඨානත් වෙනවා. ඒ වගේම මේකත් උෂ්ණත්වයට බලපෑමට ලක් වෙනවා, ඍතු ප්‍රත්‍යත් වෙනවා. ඒ වගේම ඔහු හටගෙන තියෙන්නේ ඍතු ප්‍රත්‍යත් වෙච්ච, ඍතු සමුට්ඨානත් වෙච්ච රූපයකින් නිසා ඍතුපච්චේ ඍතු සමුට්ඨාන කියන වචනය මොහොතත් ගැලපෙනවා. තුන්වෙනි පරපුරටත් ඒ විදිහටම
ඍතුජ රූප, ඍතු සමුට්ඨාන, ඍතු ප්‍රත්‍යය, ඍතුපච්චය, ඍතු සමුට්ඨාන කියන හතරම ගැලපෙනවා. මේ තමයි අපි අජීවී වස්තු වල නිර්වචන. කෙනෙක් අහනවා ඉතින් ස්වාමීන් වහන්සේ මෙච්චර දඟලන්නේ නැතුව ඔක්කොම නම් හතර කිව්වනම් හරිනේ කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. නෑ නමුත් මේක නම් ගෙනාවේ හෙට දවසේදී අපි කතා කරනකොට සජීවී වස්තු වලදී සමහර රූපවලට සමහර නිර්වචන අදාළ වෙන්නේ නෑ. හෙට කතා කරනකොට මේ ගොඩාක් සංකීර්ණ වෙනවා. මොකද ශරීර අභ්‍යන්තරේ තියෙනවා කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප. අජීව වස්තු තියෙන ඍතුජ රූප විතරයි. ඒ නිසායි මේක සරල වුණේ. නමුත් සජීවී වස්තු වල කතා කරනකොට හෑන්ඩ් අවුට් එක කියවලෙන්න එතනදී සමහර රූප අපිට ඉවත් වෙනවා. රූප කීපයකට විතරයි මේ නිර්වචනය හිමිවන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රමයම මෙතනට අරගත්තේ දැන් මේ හුරුව ඇති කරවන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේ හෙට දවසේදී සජීවී වස්තු සම්බන්ධව කතා කරනකොට පොඩ්ඩක් මේ ඩයග්‍රෑම් එක මීට වඩා සංකීර්ණ වෙලා නිර්වචන ටිකක් වෙන තැන් වලට වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේක තමයි කියන්නට ඕනේ ඍතුජ හැමතිස්සෙම උදාහරණයක් අපි උදාහරණයක් ගමු. දැන් කේක් එකට අරගෙන බටර් ඒවා ඔක්කොම දාලා oven එකට දැම්මට පස්සේ මේ විදිහට අලුතෙන් කේක් එකක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනකොට පළවෙනියෙන්ම හැටගත්තු රූප ටිකට පළමු පරම්පරාව කිව්වා. ඒක නිසා හටගන්න රූප වලට දෙවෙනි පරම්පරාව. ඒක නිසා හටගන්න රූප වල තුන්වෙනි පරම්පරාව. ඕක දිගින් දිගට යනවා. ඕක නතර වෙන්නේ නැහැ. ඕක දිගින් දිගට යනවා. බොහෝ පරම්පරා ගානක් යනවා. කේක් එක තියෙනකන් ඕක යනවා. අනුභව කරාට පස්සේ ඒක අපි උදාහරණයකට ඍතුජ රූපයක් බාහිර අජීවී වස්තුවක් සම්පූර්ණයෙන් විනාශ වෙනව නෙවෙයි. මේ වස්තුව දිරලා ගිහිල්ලා පස් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා දැන් මෙතනදී රූපය නිර්මාණය වුණා කියනකොට මතක තියාගන්න කේක් එකට අලුතෙන්ම රූප හටගත්තා නෙවෙයි. තිබිච්ච රූප ටිකේ තිබිච්ච රූපවල පරම්පරාවේ වෙනස් වීමක් වෙලා තියෙනවා. නේද? කේක් එක හැදුනා කියලා පිටිසීනි නැති වුණා නෙවෙයි නේද? ඒ ටික තියෙනවමනේ. නමුත් අලුත් ක්‍රමයකට ඒක නිර්මාණය මොකද රුප්පණයක් වෙලා තියෙනවා. වෙනසකට භාජනය වෙලා තියෙනවා මෙතන. ඊට පස්සේ මේක අනුභව කරා කියලා මේ ටික නැති වෙනව නෙවෙයි. මේ ටික අපේ ශරීරයේ තැම්පත් වෙලා සෛල බවට පත් වෙනවා තේරවාදයේ හැටියට. ශරීර කොටස් බවට පරිවර්තනය වෙනවා. ඒ ටික පොළොවට පස් වෙනවා. ඒ පස් වලින් නැවත ශාක වලට උරාගෙන නැවත ආහාර බවට පත් වෙනවා. මේ විදිහට මේක පරම්පරාව දිගින් දිගට යනවා. රූප පරම්පරාව ਸਰව සම්පූර්ණයෙන් සිඳෙනවා කියලා එකක් නැහැ. सर्व संपूर्ण रूप परंपरा सिंधනවා කියලා එකක් නැහැ. ඒක මම ඍතුජ රූප පාඩමේ අවසානයේදී ලෝකයේ නිර්මාණය සහ විනාශය සම්බන්ධයෙන් තේරවාදයේ තියෙන විවරණය ගත්තම් පැහැදිලි වෙයි. ලෝකයේ විනාශ වුණත් යම් රූප කොටසක් ඉතිරි වෙනවා. ඒ රූප කොටස නිසා තමයි නැවත ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා එතකොට විනාශ වුණා කියන එකෙන් අදහස් කරන්නේ තිබිච්ච හැඩය ඒ වස්තුව වශයෙන් එක පවතින්නේ නැතුව වෙන තත්වයකටපත් වුණා. එතකොට අහන්න පුළුවන් අවස්ථා පරිණාමයක්ද කියලා. හරි සම්මුති වශයෙන් අවස්ථා පරිණාමයක්. අපි ඒක කියන්නේ ශරීරයේ පොළොවට පස් වුණා. බුදුරජාණන් වහන්සේ කියවනේ මේක කටසි වඩනවා කියලා නේද? මේ පොළොව වර්ධනය කරනවා. අපේ පස් නිසා පොළොව එන්න වැඩෙනවා කියලා කියනවා. ගස් නිසා මනුස්ස ශරීර එකතු වෙලා නේද? ඊට පස්සේ ගෙවල් දොරවල් කඩම් වැටිලා ඒ පස් වෙලා මේක ටික ටික වර්ධනය වෙනවා. එතකොට සම්මුති වශයෙන් ගත්තම ශරීරයේ පස් වුණා. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තම ඒ තියෙන දේරවාදයේ හැටියට ඒ තියෙන කලාපයක් විනාශ වෙනවා. ඒ කලාපය සාමාන්‍යයෙන් මගේ අපේ ශරීරයේ තියෙනකොට ඒ බඳුම කලාපයක් හටගන්නේ. ගොඩාක් සමාන කලාපයක්. සිමිල කලාපයක් කියලා කියනවා. නමුත් මේක පස් වෙනකොට ටික ටික වෙනස් කලාප හට ගන්නවා. ඒක රුප්පණය කියලා කියන්නේ. ඒක වෙනස් වීම කියලා කියන්නේ. එතකොට ඒ සම්මුති වශයෙන් තියෙන හැඩය නැති වෙනකොට අපි කියනවා රූපේ විනාශ වුණා කියලා. නමුත් පරම්පරාව වශයෙන් ගත්තම පරම්පරාව දිගටම පවතිනවා. පරමාර්ථ වශයෙන් ගත්තම ක්ෂණයක් පාසා රූප විනාශයට භාජනය වෙනවා. මේක තමයි තේරවාදයේ තියෙන විවරණ ක්‍රමය. ඉතින් ඒ නිසා මෙන්න මේ අජීවී වස්තු සම්බන්ධයෙන් අපි කතා කරේ. අද අපි කතා කර මාතෘකා ටික තමයි අපි අවසන් කරනවා දේශනාව. මාතෘකා වශයෙන් ගත්තා ඍතුව කියන්නේ මොකක්ද කියන එක. මේ ටික තමයි අපි අද කතා කළේ. ඍතුව යනු කුමක්ද? ඊට පස්සේ ඍතුව කියන්නේ ඇයි? ඒ ඍතුව තියෙන නිර්වචන මොනවද? ඊට පස්සේ ඍතුව යනු කවරක්ද කියලා කිව්වා. යනු කවරක්ද? ඊට පස්සේ ඍතුජ රූප අරනේ රූපේ ශබ්ද රූපේ මම කතා කරනවා තව දවස් 2-3කින්. ඊළඟට ඍතුජ රූප සම්බන්ධයෙන් ගත්තම අජීවී වස්තු වල ඍතුජ රූප වල පැවැත්ම. ඊළඟට නිර්වචන පද 4ක නිර්වචන අපි කතා කරනවා. මොනවද මේ නිර්වචන ටික? ඍතුජ රූප, ඍතු සමුට්ඨාන රූප, ඍතු ප්‍රත්‍ය රූප, ඍතු ප්‍රත්‍ය ඍතු සමුට්ඨාන සහ අජීවී වස්තුවක ඒ කොහොමද සියලු රූප වලට මේ වචන හතරම වළංගු වෙන්නේ. හෙට දවසේ අපි කතා කරනවා සජීවී වස්තු වලට මේක වළංගු වෙන හැටි. ඒ වගේම ඍතු සමාගමේ ඍතු කියන ධම්මසංගණී අටුවාවේ පැවෙනෙන විශේෂ ඍතු රූප සමූහය ගැනත් ඒ වගේම උපාදින්නක ලෝකයේහි ඒක හඳුන්වා තියෙන ක්‍රමය ගැන. ඊට පස්සේ මම පිවිසෙනවා තුන්වෙනි දවසේදී
බදාදා ඍතුජ කලාප සහ ඍතුජ සන්තති ඒකත් දීර්ඝ මාතෘකාවක්. මොකද ඍතුජ සන්තති වර්ග ගණනාවක් අපිට හම්බ වෙනවා ධර්මයේ හැටියට. ඒ නිසා මම දේශනාව අවසන් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි මහත්තයා. හරි. සජීවී අජීවී රූපවල දැන් ස්වාමීන් වහන්සේ අපි මේ කියනවානේ රූපයක අවශ්‍ය චිත්තක්ෂණ 17යි. එතකොට උපාද තිත්ති භංග කියන එකට මේ තිටි අවස්ථාව වැඩි රූපයක උපාද භංග අවස්ථාව විතර කුඩායි. එතකොට ස්වාමීන් වහන්සේ මේ දෙකටම එකම අවශ්‍යත්වය තියෙන්නේ සජීවී රූප වලටයි අජීවී රූප වලට දෙකටම තේරවාදී හැටියට එකම අවශ්‍යත්වය තියෙනවා. එකම අවශ්‍යත්වය මම දැකලා තියෙනවා සමහර බෞද්ධ නිකායවල අජීවී වස්තු වල රූපයේ ආයුෂය වැඩි කියලා කතාවක්. මම මේක නැවත හොයලා බලලා පොඩ්ඩක් විස්තරයක් කරන්නම්. තේරවාදයේ හැටියට එහෙම නෑ. මේක හැම එකක්ම සමාන ආයුෂයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒක පිටේ ආහාරයට කර්මයට ඒකට ඔක්කොම තියෙනවා. ඊටාවර ප්‍රශ්නයක් පිටිට කලාප ප්‍රමාණයි කියලා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෑණියෝ. ස්වාමීන් වහන්සේ දැන් අපි වී ගත්තොත් වී හාල් වෙනවා, හාල්පත් වෙනවා, බත් අපි කරනවා අපේ ශරීර අවයව හැදෙනවා. ආය එතන උදාහරණයක් වගේ අපි දිගලා ගිහිල්ලා ආය නැවතත් වෙන પરම්පරාවක් හැටියට ඔය සිද්ධියම වෙනවා ස්වාමීන් වහන්සේ. හරි. අභ්‍යන්තර හා බාහිර කියන එකක් වෙන්නේ නැහැ. මෙහෙමයි අභ්‍යන්තර සහ බාහිර ඒක තමයි දැන් උදාහරණයකට බත් ටික ඇඟ ඇතුළට ගියාට පස්සේ අභ්‍යන්තර වෙනවා. හරිනේ? අර තියෙනව නේද මේ නොදිරු ආහාර උදරියන් කියලා කියනව නේද? එහෙමයි. උදරියන් කියන එක ගත්තාම මේක ශරීර කොටසක් නේ. කරීසංකම අසුචි උදරියන්කවම නොදිරු ආහාර. දැන් බත් ටික බඩ ඇතුළට ගිහිලා දිරවන්න කලිනුත් ඒක ශරීර කොටස ලෙස අර්ථකථනය කරලා තියෙනවා. කොතනින්ද දැන් ඔක හරි අමාරු ප්‍රශ්නයක් විසඳන්නට. දැන් උදාහරණයකට ඔක දර්ශනය අහනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් මම කියන්නම්කෝ මේක ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් ඒක අමාරුයි ඒක විසඳන්නට. ඒක කොතනින් පස්සේද අභ්‍යන්තරික උනේ කියලා හොඳ ලස්සන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ධර්මයේ කියනකොට මට තේරෙන්නේ ශරීරයට වැටිලා ඒක ආහාර ජීර්ණ පද්ධතියට ගියාට පස්සේ ඒක කෙලයක මිශ්‍ර වෙලා ඒක අභ්‍යන්තරික ලෙස අරගෙන තියෙනවා. දැන් උදාහරණයකට ප්‍රශ්නයක් අහන දර්ශනයේදී ගහක් අරගෙන පොතක් හදනවා. හරිනේ? ගහක් අරගෙන පොතක් හදනවනේ අපි. ගස් වලින් පොතු අරගෙන. ගහ පොතමද කියලා අහනවා ප්‍රශ්නේ. ඒක සාමාන්‍යයෙන් නෑ ගහ පොත වෙන්න බෑනේ. ගහ පොත නම් ගහ පොතට නගින්න පුළුවන් වෙන්න ඕනේ. පොතෙන් ඔක්සිජන් දෙන්න ඕනේ. ටික වෙන්නේ නෑ. නිසා මේක වෙනම එකක් වෙන්නට ඕනේ. ඊට පස්සේ නම් මේ දැන් ඔන්න ගහ කපලා, ගහ කොටලා, මේවා කරලා කොළ බවට පත් වෙන මොන අවස්ථාවේද ගහේ ගස් බව නැති උනේ? ගහ කැපුවාට පස්සේ ඒක වැටිච්ච ගහක් නේ. ඒකට ගහක් කියන්න බැරිද? සමහර ලක්ෂණ නෑ. හැබැයි වැටිච්ච ගස්, මැරිච්ච ගස් කියලා කියන්නේ අපි විස්තර කරනවා. කපපු ගස් කියලා කියනවා. හරිනේ? ගහේ අතුරික කැපුවමද ගහව නැතුව කොටයක් බවට පත් උනේ. ඒ වගේ ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒක හරි අමාරු ප්‍රශ්නයක් උත්තරයක් දෙන්නට. ඉතින් ඒ වගේ මේ බාහිර ආහාරය ගත්තට පස්සේ අභ්‍යන්තර වුණේ කොයි අවස්ථාවේ ඉඳලාද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබතුමේ ප්‍රශ්නේක හරි ලස්සනයි. ඒ කියන්නේ දැන් මේක බාහිර අභ්‍යන්තර කියලා කඩන්න බෑ නේද? එකම પરම්පරාව නම් යන්නේ. කතාව හරි. පරමාර්ථ වශයෙන් ගියා මේ කතාව හරි. අජ්ජත් බාහිර බහිද්දා කියන ભેදය ගත්තට පස්සේ ඒ අජ්ජත් බහිද්ද ભેදය ලේඩි ෂැඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේක ආර්ය සත්‍ය දේශනාව පදනම් වෙච්ච එකක් නෙවෙයි. මීට එහා ගියපු සත්‍යයක් තමයි විදර්ශනාවේ කතා කරන්නේ. මොකද සියලු සංස්කාරයෝ පර ලෙස බකන්නට දලන්නට ඕනේ. බාහිර ධර්ම ලෙස. Tamanට අයිති නැති ලෙස. දැන් ওই වගේ ප්‍රශ්නයක් අහුවම් බලන්න දැන් මේක අජ්ජත් බාහිර කියලා බෙදන්නට හරි අමාරුයි. කොතනින්ද මේක අජ්ජත් උනේ? කොතනින්ද බාහිර උනේ? මේ ටිකම ආය බාහිර බවට පත් වෙනවා. ඒ නිසා මේක ටිකක් අර සම්මුතිය මත පදනම් වෙච්ච නිර්වචනයක්. අජ්ජත් බහිද්ද කියන එක. අජ්ජත් බහිද්ද කියලා කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා උදරියන් කියන එක අජ්ජත් ධර්මයක්. හැබැයි උදරියන් කියලා කියන්නේ නොදිරු ආහාර කියන එක. එතකොට තේරවාදයේ හැටියට ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේගේ අදහස හැටියට කියන්නට වෙන්නේ මේක ශරීරයේ අභ්‍යන්තරයට ඇවිල්ලා ආව පමණින් ඕන. නැත්තම් කටේ දාගත්ත ප්‍රශ්නයක් කරනවා. කටේ දාගත්ත පමණින් එළියට දාන්න පුළුවන් ඊට පස්සේ. එතකොට මේක එළියට වමනය කරන්නට පුළුවන් කොටස් ටික. නේද? වමනය කරාම මේක බාහිර වෙනවා. ඒ තියෙනකන් අභ්‍යන්තරිකයි. එතකොට ඒ නිසා මේක කට ඇතුළට දාගෙන ආහාරයෙන් ලෙස ගිල්ලට පස්සේ හරි මේක අජ්ජත් ලෙස සලකන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ අජ්ජත් බහිද්ද ભેදය පරමාර්ථ ගැඹුරට පරමාර්ථයට ගියාට පස්සේ ඔබතුමේ කිව්වට වගේ
ඒක විදර්ශනා ක්‍රමයෙන් ගියාම කොහොමත් තියෙනවා සියලු ධර්මයෝ පර ලෙස බලන්නට කියලා. සත්‍යත්තාලිසාකාර භාවනා පරේ කියලා කියන්නේ. සියලු ධර්මයෝ පර ධර්ම. Tamanට අයිති නැති ධර්ම ලෙස බලන්නට ඕනේ. ඒ නිසා අජ්ජත් බහිද්ද ભેදය ඒ වගේ සත්‍ය දේශනාවකට ගියාම ටිකක් වෙනස් වෙනවා. දැන් උදාහරණයකට අපි දන්නවනේ පරමාර්ථ සත්‍ය බොරු වෙන කියන වෙනස් වෙන තැනන්නේ ආර්ය සත්‍ය දේශනාව. පරමාර්ථ සත්‍යදී අපි කියනවා කුසලයේ නිසා සැප විපාක, අකුසලයේ නිසා දුක් විපාක. නමුත් ආර්ය සත්‍ය කතාවට ගියාම ලෞකික කුසලයේ නිසා දුක් විපාකයක්. ලෝකෝත්තර කුසලයේ නිසා හටගන්න එකත් ආර්ය සත්‍යයට එහාට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් සංගත ධර්මයක් ලෙස දුකක් කියලා. ඵලසිත. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනම තියෙනවා. ඉතින් ඒ නිසා ඔය අජ්ජත් බහිද්ද ඒ වගේ ගත්තම අජ්ජත් බහිද්ද බෙහෙදයක් ඔය වගේ සම්මුතියක් මත ටිකක් පදනම් වෙච්ච දෙයක්. අජ්ජත් බහිද්ද කියන බෙහෙදය. ඉතින් සාමාන්‍යයෙන් අජ්ජත් කියලා කියන්නේ මම මාගේ ආත්මය කියලා සලකන දේවල් වලට අජ්ජත්යි. බහිද්දා කියලා කියන්නේ මම මාගේ කියලා සද මගේ සිවුර බහිද්ද ධර්මයක්. ඒක මගේ කියලා අල්ලගෙන තිබුණාට මගේ වස්තුවක් ලෙස සලකලා තිබුණාට මගේ ආත්මයේ කොටසක් ලෙස අපි සලකන්නේ නැහැ සාමාන්‍යයෙන්. ආත්මයේ කොටසකට වඩා කියන්න ආත්මය ලෙස සලකන්නේ නැහැ. මගේ ජීවිතේ. හැබැයි මේ අතගත්තොත් එහෙම ඒක මගේ ශරීරයේම කොටසක් ලෙස මම සලකලා තියෙනවා. ඊට පස්සේ ඔගේ තව ප්‍රශ්නයක් එනවා මේ ශරීරයේ තියෙන කවර කොටසද මමත්වයේ වැඩිපුරම තියෙන්නේ. ධර්මයේ හැටියට ඒක වැඩිපුරම තියෙන්නේ කර්මජ රූප කෙරෙහි. ඒිනුත් ප්‍රසාද රූප කෙරෙහි. හරනේ ඉතින් ඒ වගේ එකේ තැන් තැන් වලට යනවා විද්‍යා දර්ශනයේ තහන ප්‍රශ්නයක් තමයි වැඩිපුරම ඩෙන්ටිටිය මම පිළිහිట్లా තියෙන මොලේද හදවතේද මයි අයිනස් කියලා කියන්නේ මම යන ගතිය වැඩිපුරම තියෙන කොහෙද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඉතා ගැඹුරු ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක් මට කියන්නට තියෙන්නේ අජ්ජත් බහිද්ද බෙහෙදය ওই විදිහට මේ සම්මුතියක් මත පදනම් වෙලා තියෙන තොරතුරු හැටියට මට හිතෙන්නේ ශරීර අභ්‍යන්තරයට දාගත්ත වෙලාව ඉඳලා ඒක අජ්ජත් ලෙස සලකනවා. නම්සේ එතනින් මට ඔබ වහන්සේ කියාගෙන යනකොට තේරුණ දේ දැන් අපිට අජ්ජත් බහිද්ද තේරුම් ගත්තේ නැත්නම් අපිට ඉතිහාස තේරුම් ගන්න කොහොමත් අමාරුයි. එතනට එන සාමාන්‍ය අපි සම්මතයේ ඉඳලානේ පරමාර්ථයට යන්නේ ඒකට හැලපීමක් වෙන්න පුළුවන් මේක නේද සමහරට වෙන්න පුළුවන්. දැන් අජ්ජත් බහිද්ද ભેදය. දැන් අජ්ජත් බහිද්ද ભેදය ගත්තම ඒකේ පරමාර්ථ ගතියක් නැතුවම නෙවෙයි. දැන් උදාහරණයට ගත්තම ආර්ය සත්‍ය සහ සත්‍ය ભેදයේදී දුක්ඛාර්ය සත්‍ය වෙන්නෙම අජ්ජත් ධර්ම. මට මේසේ කියන එක දුක්ඛ සත්‍යයක් නමුත් දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ තමන්ගේ අජ්ජත්තික ලෞකික නාම රූප ධර්මය. එතකොට අජ්ජත් භාවයේ පරමාර්ථ ගතියක් තියෙනව නැතුව නෙවෙයි. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ කර්මය ගත්තොත් එහෙම අජ්ජත්තේටමනේ විපාක දෙන්නේ. බාහිරට නෙවෙයි විපාක දෙන්නේ. තමන්ටම විපාක දෙන්නේ. නිසා අර సంతාන ඒකත්වයේ කියලා එකක් තියෙනවා. නමුත් ඒක අර වගේ ප්‍රශ්නයක් අහුවම බෝඩර් එක ගහන්න හරි අමාරුයි. මොනවද මේ කොතනින්ද අජ්ජත් උනේ කොතනින්ද බාහිර උනේ කියන එක. ඉතින් ඒ නිසා මේ අජ්ජත් බහිද්ද භාවයේ පරමාර්ථ සම්පූර්ණ පරමාර්ථ දේශනාවක් නැති කිලොත් තියෙනවා. ඒක තියෙනවානේ දැන් අපි ගත්තොත්. ඒකනේ సంతාන ඒකත්වයක් ගැන අපි කතා කරන්නේ. సంతාන ඒකත්වයක් ගැන අපි කතා කරනවා. චිත්ත సంతානේ, නාම సంతානේ, රූප సంతානේ, නාම රූප సంతානේ කියලා. ඒ නිසා පරමාර්ථ ભેදයක් තියෙනවා එතන. නමුත් අර විදිහේ සම්මුතියකුත් මිශ්‍ර වෙච්ච කතාවක් එතන තියෙනවා. ඒ නිසා ඒක ඒ විදිහට අපි තේරුම් ගත යුතුයි. කොහොම පිළිසාරණාංශ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කර්ම ප්‍රත්‍යයෙන් උපදින රූපවල තේජෝ ධාතුවෙන් පරම්පරා 4-5ක් විතර රූප උපදවන්න පුළුවන්. චිත්තජ රූපයෙන් පරම්පරා 2-3ක් වගේ උපදවන්න පුළුවන්. එතකොට ඍතුජ රූප කලාපවලින් සංඛ්‍යා නියමයක් නැතුව රූප උපදවන්න කියන තැනේදී ඒ පරම්පරා සංඛ්‍යාවලේ වෙනසට හේතුව මොකක්ද කියන එක දැනගන්න කැමතියි සම්හංශ. ඒ කියන්නේ ඇයි එහෙම ලොකු උනේ කියලාද? වැඩි උනේ කියලාද? ඒ කර්ම වලින් කර්ම ප්‍රත්‍ය කර්මජ රූප වලින් පරම්පරා 4-5කින් නතර වෙන්න, චිත්තජ රූප වලින් 4-5න් 2-3න් නතර වෙන්න, තේජෝතා ඍතුජ රූප වලින් උපදින රූප වල නියමයක් නැතුව දිගට පුළුවන් තරම් ඕන තරම් යන්න එහෙම පුළුවන් නේ. ඔව් දෙකක් තියෙනවා. ඍතුජ රූප වලින් හටගන්න පරම්පරාව 3කට නතර වෙන තැනක් තියෙනවා. ඒකට තමයි කියන්නේ උතු සමාගමේ උතු කියලා. ඍතු සමාගමෙහි ඍතු කියලා ගන්නේ ඍතුජ රූප වලින් හටගන්න පරම්පරාව 3කට එහා යන්නේ නැති අවස්ථාව. ඒක හම්බෙන්නේ අපිට ධම්මසංගණී අටුවාවේ. විසුද්ධි මාර්ගයේදී තමයි කියන්නේ ඍතුජ රූප පරම්පරාවේ නියමයක් නැහැ කියලා. ඒ අටුවාවේ විස්තරයේ ටීකාවේ කියන මේ කතා කරන්නේ ඔය බාහිර අපි සීත කාමරයකට ගියොත් උෂ්ණ තැනකට ගියොත් එහෙම අපේ ශරීරයේ ඇති වෙනවානේ අභ්‍යන්තරයේ සීත උෂ්ණ ගතිය. ඒ සීත උෂ්ණ ගතිය තමයි පරම්පරා 2-3ට එහා යන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අර මූලික හරය වෙච්ච වස්තුවක තියෙන මූලික හරය අපේ ශරීරයේ තියෙන හරාත්මක රූප කොටස. එහෙනම් මේ වස්තුවේ තියෙන හරාත්මක දෙය ඒක ගත්තම
ඒක මේ ටිකක් වෙනස් විදිහකට නිර්මාණය වෙලා තියෙන්නේ. අර දැන් උදාහරණයකට බාහිරින් සීත උෂ්ණයක් ආවම අපේ ඇඟ සීතල වෙන උෂ්ණය වෙන එකට වඩා වෙනස් අර රූපවල ස්වභාවය. ඒක මට කියන්නට තියෙන්නේ මේ රූප ටිකක් ඕලාරිකයි. ඒ ඍතුජ රූප ටිකක් ඝනයි ඕලාරිකයි. කර්මජ රූපව, චිත්තජ රූප, ආහාරජ රූප කියන assume රූප ටිකක්. ඒ වගේම අර ඍතු සමාගමේ ඍතු කියන සීත උෂ්ණ ආදියෙන් එන ඍතුජ රූප ටික assume රූප ටික. ඒ නිසා විය යුතුයි ඒ වලින් හටගන්න ඍතුජ පරම්පරා වැඩි කල් යන්නේ නැත්තේත් අර සංඛ්‍යා නියමයක් නැතුව ඍතුජ පරම්පරාව තියෙනවා කියන්නේ මේ කින ඝන ප්‍රධාන දේවල් වල. ඒ කියන්නේ උදාහරණයකට සත්ත්ව ශරීරයක හරය, වස්තුවක හරය. හැබැයි ඉතින් දෙවියන්ගේ වගේ ශරීර ගත්තම ඒවලත් තියෙනවා සියුම්ව නමුත්. නමුත් ඒ නිසා ඒවා නිකන් අර ඒවල ඝන ස්වභාවය ඕලාරික බව වැඩි වගේ හැඟෙන්නේ. ඒ නිසා විය යුතුයි ඒක ඒ විදිහට දිගින් දිගට පවතින්නේ. ඒක දිව්‍ය ශරීරයකට බ්‍රහ්ම ශරීරයකට ආරූඪ කරාමත් අපිට කියන්න වෙනවා එහෙනම් දෙවියගේ ඍතුජ රූප ටික ඕලාරිකයි දෙවියගේ කර්මජ රූප වලට වඩා කියලා. ඉතින් ඒ නිසා අර ඕලාරික භව, රළු භව කියලා කියන්නේ නිකන් tangible ස්පර්ශ කරන්නට පුළුවන් ඒ ගතිය වැඩි නිසා විය යුතුයි මේ પરම්පරාව දිගින් දිගට පවතින්නේ. එතන ස්වාමීන් වහන්සේ ඕජාවෙන් ඒ රූප කලාපවල තියෙන ඕජාවේ බලපෑමකුත් තියෙනවද ස්වාමීන් වහන්සේ? බාහිරට නෑ ඕජාව. ඕජාව හැමතිස්සෙම බලපාන්නේ සවිඥානික සජීවී වස්තු වලට විතරයි. ඒක තේරවාද හැටියට. පෘථුවිය ගත්තහම ඒ වගේ එහෙම ඒකේ ඕජාව ලොකු වැඩි රූප කලාප හින්දා පෘථුවිය දිගට පවතිනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට එහෙම එකක් හරි මට දැනෙන්නේ. ඕජාවේ රස පෘථුවිය කියලා එකක් තියෙනවා. ඕජාව වැඩි පෘථුවිය කියලා එකක් තියෙනවා. අර ආදිකල්පික මිනිස්සු ඇඟිල්ලෙන් අරන් කෑවා කියන්නේ ඒකනේ. රස පෘථුවියනේ. එහෙම නැතුව ඕජා රූපයෙන් හැබෙන්නේ ආහාර ප්‍රත්‍යය. ආහාර ප්‍රත්‍යය ක්‍රම දෙකකට ලැබෙනවා. කෙලින්ම ඕජාවෙන් රූප වලට ලැබෙන එක, ආහාරජ රූප උපදවලා ලැබෙන එක. මේ ක්‍රම දෙකම අවිඥානික වස්තු වල නැහැ. අජීව වස්තු වල නැහැ. තේරවාදයේ හැටියට නැහැ. එතකොට තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම අජීවී රූපයක් අපි පුටුවක් වගේ එකක් ගත්තාම ඒකේ තියෙන ඍතුජ රූප හදනකොට ස්වාමීන් වහන්සේ ඒක අර එක්ස්පොනෙන්ෂල් ග්‍රෝත් එකකට ගිහිල්ලා දැන් පුටුව මහත් වෙන එකක් වෙන්නේ නැති. ඒකට හේතුව තමයි රූප කලාපයකින් එක රූප කලාපයක් උපදවන්නේ. එහෙමයි ගන්න වෙන්නේ. නැත්තම් මේක අර කිව්වා වගේ දෙකක් ඉපදුවොත් එimhe මේක එක්ස්පොනෙන්ෂල් ග්‍රෝත් එකට ඇවිල්ලා නිකන් හිතා ගන්න බැරි වර්ධනයකට එනවා නේද? බැරි වෙලා හරි එක රූප කලාපයකින් දෙක හැමතිස්සෙම ඉපදුවොත් ඩබල් වෙනවනේ. මොහොතින් මොහොත ඩබල් වෙනවා. ඩබල් වෙලා මේක හිතා ගන්න බැරි ලොකු පාඩන. ඒ නිසා අපිට කියන්න වෙන්නේ එකකින් එකයි උපදවන්නේ කියලා. ඒකයි මම එකට එකක් දක්වලා තියෙන්නේ. වැඩෙන එකද? ඒක මට හිතා ගන්න අමාරුයි. බලමු මේ කල්පනා කරලා. ඔය ඉතින් අහන්නකෝ. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට මෙතන අර ඍතුජ රූප කලාප වලින් සංඛ්‍යා නියමයක් නැතුව යනවා කියන තැනදී මොන රූප කලාපද අපි ගන්නවද ස්වාමීන් වහන්සේ? ඒ දැන් ඍතුජ රූපය නිසා තව ඍතුජ රූපයක් හට ගන්නවා. ඒක නිසා තව එකක්. ඒක නිසා තව එකක්. එහෙම එක පසු යනවා. එතකොට රූප කීය තියෙන්න පුළුවන්? 16යිනේ තියෙන්න පුළුවන් නේ. 15යි තියෙන්න පුළුවන්. ක්‍රියාක්‍රමයෙන් ගත්තොත් 49ක ආයුෂ ඇති. 49ක් ආයුෂ 51ද? 51ක් ආයුෂ ඇති රූප තියෙන්න පුළුවන්. නානා රූප තියෙන්න පුළුවන්. ඊට එහා ඒ කියන්නේ 49ක් හරි. ඔව් ස්ථිතියේ උපදවන්නේ තියෙන්න පුළුවන් 51ක් නේද? අය හැම අනුශනයෙම උපදවනවනේ. එක තියෙන අය. ඉතින් එතකොට එපමණකින් නතර වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ඒක එක්තරකට ඇවිල්ලා ස්ථායි වෙනවා නේද? ඒ කියන්නේ මේකෙන් මෙයා ඉපදුවා. ඒතර එක වෙලාවක 51ක් තියෙනවා හැමතිස්සෙම රූප. ඉතින් පස්සේ අලුතෙන් හටගන්න එකට මේ පරපුරක් නැති වෙනවනේ. නේද? පරම්පරා 51ක් හැමතිස්සෙම තියෙන්න පුළුවන්. 49 51 මට ඒක පාරෙන්නේ. 51ක් තියෙන්න පුළුවන්. ඒ පළවෙනි එක 52 වෙනි එක හට ගන්නකොට පළවෙනි කට්ටිය නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ අර අසීමිත වර්ධනයට එන්නේ නැහැ. බැරි වෙලා හරි එකකින් දෙන්නෙක් ඉපදුවොත් එතකොට ওই ප්‍රශ්නේ එනවා. ඉතින් මෙයක් දෙන්නෙක් මෙයක් දෙන්නෙක් උපදවනවා ඊට පස්සේ. මෙයක් දෙන්නෙක් උපදවනවා. එහෙම එන්න වර්ධනය වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉපදුවොත් මෙයක් දෙන්නෙක්. මෙයක් දෙන්නෙක්. ඒක ඊට පස්සේ එන්න පරම්පරාව නැති වුණත් එන්න වර්ධනය වෙනවා ඊට පස්සේ. හිතා ගන්න බැරි අසාමාන්‍ය වර්ධනයකටපත් වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්න වෙන්නේ එක ඍතුජ කලාපයකින් එක රූපයක් උපදවන්නේ. ස්වාමීන් වහන්සේ දැන් රූප කලාපයක අපි ස්ථිතියේ පවතින්නේ 41යිනේ. හරි 49 නේද? 49. ඔව්. එතකොට 49 එකකට එක ගානේ හදනවා. නෑ මුළු ආයුෂයටම එකයි. එකයිනේ. ඔව්. මුළු ආයුෂයටම එකයි හදන්නේ. හොඳයි.
නෑ නෑ එකක් එක්කෙනෙක් එකක් උපදවනවා. අරහම වුණත් ඒත් අතර හිතා ගන්න බැරි ප්‍රමාණයකට. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඍතුජ රූප ඍතු සමුත්ථාන රූපේ හතර ගැන කතා කරනකොට විතරේ ගත්තේ අජීවී කියලානේ. ඒක සවිඤ්ඤ නෑ බිත්තරේ කියලා මම ගත්තේ මේ සතෙක් ඉන්න එකක් නෙවෙයි මම අදහස් කරේ. සතෙක් ඉන්න එකක් නෙවෙයි මම අදහස් කරේ මේ තනිකරම ඍතුජ රූප ටිකක් අදහස් කරේ. නෑ ඒකයි මම දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. සවිඥානික නේද කියලා බිත්තර. හදනකොට පව් සිද්ධ වෙනවා කියන්නේ ඒකේ තේරුම ඒක සවිඥානික හින්දානේ. පැටියෙක් හිටියොත් පැටියෙක් ඉන්න බව දැනගෙන කැඩුවොත් පව් සිද්ධ වෙනවා. පැටියෙක් නැත්තම් පව් සිද්ධ වෙන්නේ නෑ. පාම් බිත්තර වල සජීව කියන එක තියෙනවා නේද ස්වාමීන්? ඒක තමයි දැන් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ කියලා. නෑ සත්වයක් ඉන්නවනම් පව් වෙනවා. සත්වයක් ඉන්නවනම් පව් වෙන්නේ. සත්වයක් හැදිලා නැත්තම් පව් නෑ. සාමාන්‍ය විද්‍යාත්මකව කියන්නේ හැදෙන්න බෑ කියලා. සමහර අය කියනවා හැදෙනවා කියලා. ඒක ඉතින් පරීක්ෂා කරලා බලන්නට ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ සංසර්ගයේ දෙන්නට එපයි සතාට හැදෙන්න. ඉතින් එහෙම මේකක් නැහැ. දැන් අනිත් සත්තු ගැන නම් කියද්දි කෙලින්ම අහුවෙනවා සතා ඉන්නවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් කුකුලගේ විස්තරේ පොඩි එක්සෙප්ෂනල් කතාවක් තියෙනවා. මොකද හැමදාම බිත්තරයක් දාන හින්දා. ගොඩක් වෙලාවට කිකිලි කියන එක කෙනා. ඉතින් ඒකෙදී ඒක හොයලා බලන්න. ඒකේ සමහර සතා නැත්තම් පව සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සතෙක් හැදෙන්න ඕනේ නැහැ බිත්තරයක් එනකොට. මේක ඩිම්බයක් නේ. බිත්තරේ කියන්නේ ඩිම්බයක්. ඩිම්බයක් හැදිච්ච පමණින් පැටියෙක් ඉන්නවා කියලා නියමයක් නැහැ. අවසරයි සහින්ද සංසර්. තේරුවන් සර් නැහැ ප්‍රේමනන්ද. ගහ කියනකොට අපි සජීව වශයෙන් ගහක් ගන්නෙ නේද? සැලයක්. නෑ තේරවාදයේ හැටියට අජීවී. විද්‍යාත්මකව අපි සජීවී. එතකොට සයින්ස් දැන් එතන ගහ පැලයක් හැදෙද්දී එතකොට එතන රූප කොටස් වැඩි වෙනවනේ ගහ වර්ධනය වෙනවා. හරි. ඒක වර්ධනය වෙන්නේ පොහොර ආදියෙන් ලබාගෙනනේ. දැන් ඔය ශරීර වර්ධනය වීම කියන එක මම විස්තර කරනවා ආහාරජ රූප වලට ආපු වෙලාවේදී. හෙට දවසෙත් පොඩ්ඩක් ඒක විස්තර වෙනවා. එතකොට වෙන්නේ පොහොර ජලය ආදිය ඇති වෙලා සහ ප්‍රභාසංශ්ලේෂණය වගේ ක්‍රියාවලිය එනකොට මේ ඒව වලින් ඒ ශක්තිය ජනනය කළා මේක මේ එන්න පදාර්ථ එකතු වීමක් වෙන්නේ ගහට. අපිටත් වෙන්නේ එහෙම. අපි ගන්න ආහාර වලින් පදාර්ථ එකතු වෙනවා. ඒ නිසා වර්ධනය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වර්ධනය වූ පමණින් සජීවී කියන්නේ නැහැ තේරවාදී හැටියට. ධර්මයේ හැටියට සජීවී කියන තියෙන තේරවාදී හැටියට ප්‍රධානම න්‍යායය තමයි කර්මය නිසා හටගත්ත දෙයක් වෙන්නට ඕන. සජීවී භාවයට ප්‍රධානම නිර්වචනය කර්මය නිසා හටගත්ත. ඒ නිසා ගස කර්මයෙන් හටගත්තේ නැති නිසා ගස වර්ධනය වුණත් ගස සජීවීව සලකන්නේ අපි. තේරුවන් සරණයි. එනම් රසපත් කරගන්න දුනා වූ කුසල සම්භාරේ තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට උපකාර වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.